සුබදසක් වේවා හැමෝටම. විශේෂිත මනුෂ්‍යක YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ කළමනාකරණය කියන පාඩමකට කියන වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. ඒ කියන්නේ සංවිධානකරණය ගැන. ඊට කලින් අපි කතා කරපු වීඩියෝ දෙකේදී කළමනාකරණ සංකල්පය දෙවෙනි වීඩියෝ එකේදී සැලසුම්කරණය කියන්නේ මොකක්ද කියන එක සාකච්ඡා කරා. මම මුලින්ම ආරාධනා කරනවා කලින් වීඩියෝ දෙක බලුවේ නැත්නම් මුලින්ම මේ දෙක බලලා ඉන්න කියලා. මොකද අපි මේ පාඩම කොටස් කීපයක් වශයෙන් තමයි අරගෙන එන්නේ. ඉතින් අද අපි කතා කරන මාතෘකාව තමයි සංවිධානකරණය. ඒ කියන්නේ කළමනාකරණ ක්‍රියාවලියේ දෙවෙනි කාර්යය. ඉතින් පොඩ්ඩක් මතක් කරගත්තොත් සැලසුම්කරණය සිද්ධ වුණේ මොකක්ද කියලා. ඉතින් අපි ඒකදී කිව්ව ප්‍රධාන වශයෙන්ම සැලසුම්කරණය වුණේ වැඩ දෙකයි. ඒ තමයි ආයතනයේ අනාගත ඉලක්ක මොනවද සහ ඒවා ළඟා කරගන්න ආකාරය තීරණය කිරීම. ඉතින් ඕනම සැලැස්මක වුණේ මේ කාරණා දෙක කියන එක මම පැහැදිලි කරා. කොහොම වුණත් සැලසුම්කරණයට අදාළ තීව්‍ර නාමයක් අපි සාකච්ඡා කරා. ඊට අදාළ මූලධර්ම මොනවද? මේ වගේ ගොඩක් උඩුර අපි සැලසුම්කරණය ගැන ඉගෙන ගත්තා. ඉතින් සැලසුම්කරණයේදී දැන් අපිට සැලැස්මක් හදලා දෙන්න ඉවරයිනේ. සංවිධානකරණය කරන්නේ මේ සැලැස්මට අනුව වැඩ කරගන්න නම් අපේ ආයතනයේ ඇතුළේ ඉන්න සමාජිකයන් අතරේ වැඩ බලතල සහ සම්පත් බෙදා හරින්න ඕනේ. මෙන්න මේ කියන කාරණේ හරියට කරගන්නේ කොහොමද කියන එක තමයි සංවිධානකරණ ක්‍රියාවලියෙන් අපි සාකච්ඡා කරන්නේ. මොකද සැලැස්ම හැදුවට පස්සේ අපි දැන් ඉලක්ක ළඟා කරගන්න කොමක් කළ යුතුද, කෙසේ කළ යුතුද, කවදා කළ යුතුද, කවුරු විසින් කළ යුතුද, කුමන සම්පත් මේකට භාවිතා කරන්න ඕනද කියන ප්‍රශ්න පහට උත්තර හොයාගෙන ඉවරයි. දැන් අපි වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ඒකට අපි අපේ ආයතනය සූදානම් කරගන්න ඕනේ. ඉතින් සැලැස්මක් හැදුවා කියන්නේ වැඩේ වුණේ නැහැ කියන එක මම එදා කිව්වා. ඉතින් ඒ වගේම තමයි සංවිධානකරණයේදීත් අපි වැඩ කරන්න පටන් ගන්නේ නැහැ. හැබැයි වැඩ කරන සුදුසු ආකාරයට ආයතනය සකස් කරගන්නවා. ඉතින් ඒ කියන්නේ අපි සංවිධානකරණයෙන් සූදානම් කරගන්නවා අපේ සමාජිකයන් සැලැස්මට අනුව වැඩ කරන්න. සැලසුම්කරණයේ අරමුණ වුණේ සැලැස්ම හදාගන්න එක. සංවිධානකරණයේ අරමුණ සංවිධාන ව්‍යුහය නිර්මාණය කරගන්න එක. ඉතින් සංවිධානකරණය කියන කොටසේදී සැලසුම්කරණයේ වගේම පියවර කීපයක් තියෙන අපිට සාකච්ඡා කරන්න. ඉතින් මේවත් අපි සැලසුම් කරන ක්‍රියාවලියේදී පාවිච්චි කරපු ස්ටෝන සහ ෆ්‍රීමන්ගේ ආකෘතිය තමයි පාවිච්චි කරන්නේ. ඒක හොඳ ආකෘතියක්. පියවර විවිධ ලේඛකයෝ විවිධ මහාචාර්ය විවිධාකාරයෙන් දක්වලා තිබ්බා. මම ඒක හොඳ සරල විග්‍රහ කිරීමක් තමයි ස්ටෝන සහ ෆ්‍රීමන්ගේ ආකෘතිය කියන්නේ. උසස් පෙළ මට්ටමේදී වලගේ විෂය විදේශයත් එක්කත් මේක ගැලපෙනවා. කළමනාකරණයේ සංවිධානකරණය කියන කාර්ය පෝෂණය වුණේ ලොකු ඉතිහාසයක ඉඳන්. ඉතින් මූලික කළමනාකරණ ශිල්පක්‍රම ගෙනාවු F.W. ටේලර්ගේ විද්‍යාත්මක කළමනාකරණ ශිල්පක්‍රමත් එක්කම සංවිධානකරණය කියන එක නිසිපරිදි කරගන්නේ කොහොමද කියන එකට රිසර්චර්ස් බාරගන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ඇමරිකාවේ වෙස්ටර්න් ඉලෙක්ට්‍රික් කියන සමාගමේ වසර ගණනාවක් තිස්සේ ප්‍රොෆෙසර් එල්ටන් මායු කරපු හෝතරන් න්‍යාය වගේ සොයා ගැනීම, ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා දූරාවලිය වගේ විග්‍රහ කිරීම, ඒ වගේම සම්භාව්‍ය සංවිධාන න්‍යාය ගෙනපු හෙන්රි ෆායල්ගේ මූලධර්ම, මැක්ස් වෙබර්ගේ නිලධාරීවාදී වගේ ක්‍රමවේදයන් සංවිධානකරණ විෂය පෝෂණය කරන්න ප්‍රධාන හේතුවක් වුණා. මේක ඇතුලේ ගොඩක් සිද්ධාන්ත තියෙනවා. අපිට මේක ඉගෙන ගන්න ඕනේ ප්‍රායෝගික මූලධර්ම වගේම මේක න්‍යායාත්මක දේවල් ටිකකුත් තියෙනවා. ඒ සංවිධානකරණයේ කියන කොටස විතරයි මම මේ වීඩියෝ එකකින් ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වීඩියෝ එකේ බලමු කොහොමද ප්‍රායෝගික සංවිධානකරණය කරගන්නේ කියලා. එහෙනම් අපි අද දවසේ පාඩම පටන් ගමු. මුලින්ම බලමු කොහොමද සංවිධානකරණය නිර්වචනය කරන්න කියලා. ආයතනයක ඉලක්ක කාර්යක්ෂමව හා සඵලදායී ආකාරයෙන් ඉටු කර ගැනීම පිණිස සමාජිකයන් අතරේ සම්පත් බලතල හා වැඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය සංවිධානකරණය. ඉතින් අර මම කලින් කිව්වා වගේ මේක ඇතුලේ වැඩ තුනක් සිද්ධ වෙනවා. ඒ තමයි අපේ සමාජිකයන් අතරේ වැඩ බලතල හා සම්පත් බෙදා හැරීම.
එනම් ඉලක්ක ළඟා කර ගැනීම උදෙසා පුද්ගලයන් සහ සෙසු සම්පත් එක්ව කටයුතු කිරීම සඳහා පිළිවෙලකට සකස් කරන ක්‍රියාවලිය තමයි සංවිධානකරණය කියලා කියන්නේ. ඉතින් මේකේ අවසාන අරමුණ තමයි සංවිධාන ව්‍යුහය නිර්මාණය කිරීම. එහෙම නැත්නම් කාර්යයන් ඉටු කිරීම සඳහා මානව සම්පත් හා සෙසු සම්පත් බෙදා හැරීම සංවිධානකරණයේ අරමුණු වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඉතින් ආකාර කීපයකින් සංවිධානකරණයේ ආයතනයකට වැදගත් වෙනවා. සංවිධානකරණය නිසා ආයතනයේ සියලු අංශ අතර මනා සමායෝජනයක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට අලෙවි අංශය කියනවා අපිට අප්‍රේල් මාසයේදී ඒකක 5000ක් අලෙවි කරන්න පුළුවන් කියලා. එතකොට නිෂ්පාදන අංශයෙන් ඒකක 5000ක් හදලා තියෙන්න ඕනේ අප්‍රේල් මාසෙදී අලෙවි කරන්න. එතකොට මූල්‍ය අංශය මැදිහත් වෙලා මේ විදිහට ඒකක 5000ක් හදන්න අවශ්‍ය අරමුදල් ටික හොයලා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න සියලුම කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මානව සම්පත් අංශයෙන් 5000ක් හදන්න අවශ්‍ය සේවකයෝ බඳවා අරගෙන පුරුදු කරගෙන නිසියාකාරයෙන් නිෂ්පාදන අංශයට සහයෝගය දෙන්න ඕනේ. එතකොට මේ විදිහට සියලු අංශ එක දිගට සමායෝජනයෙන් වැඩ කරේ නැත්නම් අලෙවි අංශයට 5000ක් විකුණන්න වෙන්නේ නැහැ. ඒකවල 5000ක් විකුණන සමහරවිට නිෂ්පාදන අංශයෙන් හදලා තියෙන 2000යි. මූල්‍ය අංශයේ සල්ලි හොයාගෙන තියෙන 1000කට විතරයි. මානව සම්පත් අංශයෙන් සේවකයෝ අරගෙන 10000ක් නිෂ්පාදනය කරන්න. ඉතින් මේ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් සංවිධානකරණයේ හරියට වුණොත් එවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඊළඟ එක යම් කාර්යයක් කිරීමට අදාළ පුද්ගලයාට නීතිමය බලය තහවුරු කරන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ කටයුතු වල ක්‍රමානුකූල භාවයක් ඇති වෙනවා. ආයතනයේ කාර්යභාරයන් සංකීර්ණ දේවල් පවා සරලව නිවැරදිව කරන්න අපිට හැකියාව ලැබෙනවා. අනිත් එක සංවිධානකරණය නිසා සේවකයාට හරියටම මොකක්ද කරන්න ඕනේ, කොහොමද කරන්න ඕනේ කියන එක කියවෙනවා. ඒ නිසා සේවකයාට වැඩ හඳුනා ගන්නත් ඒව කරන්නත් පහසුයි. ඒ නිසා වුන් අභිප්‍රේරණය වෙනවා. වැටුප් වේතන කටයුතු කළමනාකරණය කරන්න පහසුයි. කළමනාකරණයේ සියලුම දූරාවලි මට්ටම් අතර සංනිවේදනය කිරීම පහසු වෙනවා. ඒ වගේම අපි සංවිධානකරණයක් හදාගත්තාම ඊළඟ වතාවේදී අපි සැලසුමක් හදාගන්න යද්දී ඒක නිවැරදිව කරගන්න සංවිධානකරණයේ පදනමක් වශයෙන් යොදා ගන්න පුළුවන්. ඒ වගේම නිසි සංවිධානකරණයේ නිවැරදි මෙහෙයවීමටත් පාලන කටයුතු වලටත් උපකාරී වෙනවා. ස්ටෝන සහ ප්‍රීමන්ගේ ආකෘතියට අනුව සංවිධානකරණයේ පියවර 7ක් හඳුනා ගන්න පුළුවන්. මේකෙන් පළවෙනි එක තමයි කාර්යයන් හඳුනා ගැනීම. අපි මුලින්ම සංවිධානකරණයක් කරන්න කලින් අපි ආයතනය ඇතුලේ කරන්න ඕනේ වැඩ මොනවද කියන එක හඳුනා ගන්න ඕනේ. විශේෂයෙන්ම ඉලක්කේ ළඟා කරගන්න අපි මොකක්ද කරන්න ඕනේ කියන එක දැනටමත් අපි සැලසුම් කරන ඉතින් හඳුනාගෙන සැලසුම් කරන දෙයක් ඇතුළත් කරලා තියෙනවානේ. ඉතින් එහෙනම් අපි මුලින්ම මේකෙදි කරන්න ඕනේ අපි ඉලක්කයට ගමන් කරන්න අපි සිදු කරන්න ඕන කාර්යයන් හඳුනාගෙන එක සමාන කාර්යභාරය වගකීම් එකතු කරලා රැකියා නිර්මාණය කරන්න ඕනේ. දැන් සංවිධානකරණයේදී ප්‍රධාන වැඩ තුනක් වෙනවා කියලා මම මුලින් කිව්වනේ. හොඳට මතක තියාගන්න මොනවද? වැඩ බෙදීම, බලතල බෙදීම සහ සම්පත් බෙදා හැරීම. ඉතින් පළවෙනි වැඩේ වැඩ බෙදන එකනේ. වැඩ බෙදන්න නම් මුලින්ම වැඩ හඳුනාගෙන ඉන්න ඕනේ. එතකොට කෙනෙක්ට අපි වැඩක් බාර දෙන්නේ තනතුරත් එක්කනේ. දැන් උදාහරණයක් ගිනුම් ලිපිකරු, අලෙවි කළමනාකරු, නිෂ්පාදන කළමනාකරු අන්න ඒ විදිහට යාට අදාළ වගකීම් සහ කාර්යභාරයන් බාර දෙන්න නම් මුලින්ම අපි කාර්යයන් හඳුනාගෙන ඒවා රැකියාව බවට පත් කරන්න ඕනේ. නිර්මාණය කරපු රැකියාව තමයි අපි යාට බාර දෙන්න ඕනේ. දෙවෙනි කාර්යය තමයි දැන් ඔන්න අපි කර කියපු වැඩ බෙදීම, එහෙම නැත්නම් ශ්‍රම විභජනය. දැන් අපි අර නිර්මාණය කරගත්ත රැකියා අපේ සමාජිකයන් අතුරින් වඩාත්ම හොඳින් කළ හැකි කෙනාට අපි දෙන්න ඕනේ. මේක තමයි ශ්‍රම විභජනය කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට සුදුසුම කෙනාට මේ කාර්යය බාර දුන්නාම ඒක යාට වැරද්දකින් තොරව වේගින් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් වැඩ බෙදීම කරාම රැකියා විශේෂීකරණයක් ඇති වෙනවා. කාලයක් යද්දී ශ්‍රම විභජනයට වැඩ කරාම විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති වෙලා ඒ කාර්යයන් වෙනත් සේවකයට වඩා දක්ෂ ලෙස ඉටු කරන්න අදාළ සේවකයට හැකියාව ලැබෙනවා. මුලින්ම කාර්යයන් හඳුනාගත්තා, ඒ කාර්යයන් රැකියාව බවට පත් කරා. දැන් අපි කරන්නේ වැඩ බෙදන එක. දැන් ඔන්න සංවිධානකරණයේ ප්‍රධාන කාර්යයන් තුනෙන් වැඩ බෙදීම කියන කාර්යය ඉවරයි. තව අපිට තියෙනවා බලතල බෙදා හැරීමත් සම්පත් බෙදා හැරීමත්. හැබැයි ඊට කලින් අපි අර බෙදපු රාජකාරී නැත්නම් බෙදපු රැකියා ටික එකතු කරලා අපි එක සමාන අංශ හදන්න ඕනි. ඒකට අපි කියනවා දෙපාර්තමේන්තුකරණය කියලා. මුලින්ම කරේ කාර්යයන් හඳුනාගෙන රැකියා හැදුවා. ඊට පස්සේ රැකියා ටික බෙදලා දුන්නා. දැන් බෙදපු රැකියා එක හා සමාන කට්ටිය එකතු කරලා අපි අංශ හදනවා. උදාහරණයක් විදිහට අලෙවි විදායක, අලෙවි කළමනාකරු මේ වගේ අලෙවි කියන කට්ටිය එකතු කරලා අලෙවි අංශය අපි සකස් කරනවා. නිෂ්පාදන කටයුතු වලට අදාළ කට්ටිය එකතු කරලා නිෂ්පාදන අංශය හදනවා. මූල්‍ය කටයුතු වලට අදාළ කට්ටිය එකතු වෙලා මූල්‍ය අංශය නිර්මාණය කරනවා. මේ විදිහට දෙපාර්තමේන්තු බෙදුවහම අපිට ඒකේ වාසිය ගොඩක් තියෙනවා. අපිට sannivedanaya කරන්න ලේසි, අනක
කරන්න ලේසි, කාර්යයන් කරන්න ලේසි, අපිට වැඩ කටයුතු බෙදාගෙන කරගෙන යද්දී අදාළ අංශය වෙනම ඉන්න නිසා ඒකට අදාළ සම්පත්‍ති කාර්යයටම අපිට දෙන්න දෙන්න පුළුවන්. එතකොට සේවකයට වුණා Tamanට අවශ්‍ය දේවල් නිසි පරිදි ලැබෙන නිසා අඛණ්ඩව වැඩ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙනවා. එහෙනම් මුලින්ම අපි කරේ කාර්යයන් හඳුනා ගැනීම. දැන් අපි වැඩ බෙදීම කරලා තියෙනවා. දැන් මේ වැඩ බෙදපු කට්ටිය එක ගොඩකට දාලා දෙපාර්තමේන්තු හදනවා. ඊළඟට අපි කතා කරමු කොහොමද අධිකාරිය නැත්නම් බලතල බෙදා හැරීම කරන්නේ. දැන් සංවිධානකරණයේ ප්‍රධාන කාර්යන එකක් හරිනේ වැඩ බෙදීම අපි කරා. දැන් තියෙන්නේ අපිට බලතල බෙදා හරින්න. ඉතින් අපි දැන් දීපු වැඩ ටික කරගන්න විතරයි බලය දෙන්නේ. හොඳට මතක තියාගන්න. අපි ඉහළ කළමනාකරුවන් ගාව තියෙන වැඩ කටයුතු වලින් කොටසක්නේ පල්ලෙහා සේවකයන්ට දෙන්නේ. එන්නේ වැඩ කටයුතු කරගන්න, අන කරන්න අපි යාලට දෙන බලය තමයි අධිකාරී බලය කියලා කියන්නේ. මොකද වැඩ දුන්නට වැඩක් නැහැ මිනිසුන්ට වැඩ කරන්න අවශ්‍ය බලතල දුන්නේ නැත්තම්. බලතල දීපු හැම තිස්සෙදිම එයාලට බලතල අනුව කරන්න පුළුවන් කාර්යයන් සහ ඒකේ සීමාවන් ලකුණු කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ කොමක් කළ යුතුද, කෙසේ කළ යුතුද කියන එක යාට පැහැදිලිව අපි දක්වලා දෙන්න ඕනේ. ඕකට අපි කියනවා විධිමත්කරණය කියලා. නැත්නම් වැඩ කිරීමේ ප්‍රමිති කරන්න ඕනේ. එහෙනම් අර අදාළ එක් සේවකයාට අදාළව නිර්ණායක අපි ගොඩන ගන්න ඕනේ. දවසකට කීයක් වැඩ කරන්න ඕනද? දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනද? ඒකක කීයක් නිෂ්පාදනය කරන්න ඕනද? මාසෙකට කොච්චර ප්‍රමාණයක් කරන්න ඕනද? මේ විදිහට හැම සේවකයකටම හැම කළමනාකරුටම අදාළ කාර්යයන් අපි විධිමත් ලිඛිතව සකස් කරලා දෙන්න ඕනේ. එතකොට එයා දන්නවා තමන්ගේ බලතලට අනුව තමන් කරන්න පුළුවන් දේ මොකක්ද? කළ යුතු දේ සහ නොකළ යුතු දේ කියන එක හඳුනා ගන්න. ඔක තමයි ප්‍රමිතිකරණය කියන්නේ. එහෙනම් සංවිධානකරණයේ මූලික වැඩවලින් අපි දැන් දෙකක් කරලා ඉවරයි. අපි වැඩ බෙදීම කරා, බලතල බෙදීම කරා. තව එකක් ඉදිරි වෙලා තියෙනවා. මොකද? සම්පත් බෙදා හැරීම. අපි දැන් ඊළඟට කරන්නේ සම්පත් බෙදා හැරීම. 6 වෙනි පියවර සම්පත් බෙදා හැරීම. දැන් අර පවරපු කාර්යයන් කරන්න මානව සහ සිසු සම්පත් අපි නිසි ආකාරයෙන් බෙදලා දෙන්න ඕනේ. එතකොට තමයි මිනිසුන්ට වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔන්න මූලික කාර්යයන් බහුතරයක් ඉවරයි. ඒ තව එකක් ඉතුරු වෙනවා. ඒ තමයි සමායෝජනය. දැන් අපි අංශ බෙදලානේ තියෙන්නේ. ඒගොල්ලෝ වෙන් වෙන්න වැඩ කරන්නේ. මේ වෙන් වෙන වැඩ කරන අංශ ඒකාබද්ධ කරන්න අපි යාන්ත්‍රණයක් හදන්න. නැත්තම් අර මම කලින් කිව්වා වගේ අලිවි අංශයේ 5000ක් විකුණන්න බලද්දී 2000ක් හදලා තියෙන නිෂ්පාදන අංශය. එකම කාර්යය දෙවරක් වෙන එක වළක්වන්න, අන්තර් දෙපාර්තමේන්තු ගැටුම් ඇතිවීම වළක්වන්න අපිට සමායෝජනයක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේක කතාව වගේ මතක තියාගන්න. අර සැලසුම් කරන පියවර වගේ කතාවක් විදිහට මේ කියන්න ඕනේ. මුලින්ම අපි කරේ කාර්යයන් හඳුනාගත්තා. කාර්යයන් එකතු කරලා අපි හැදුවා රැකියා. රැකියා තමයි මිනිසුන්ට බෙදලා දෙන්නේ. නැත්නම් මිනිසුන්ට වැඩ බෙදන්න ක්‍රමයක් නැහැනේ. ඒක දෙවෙනි පියවර. නැත්නම් ඒකට ශ්‍රම විභජනය කියලා කියනවා. ඊට පස්සේ අපි සමාන රැකියා එකතු කරලා ඒවා කාණ්ඩගත කරනවා. මේක තමයි දෙපාර්තමේන්තුකරණය කියන්නේ. ඊට පස්සේ අපි යාලට වැඩ කරන්න අවශ්‍ය බලය දෙනවා. බලය දෙනවත් එක්ක මතක තියාගන්න ඕනි. බලයේ සීමාවන් ලකුණු කරලා දෙන්න ඕනි. එහෙනම් කල යුතු දේ සහ නොකළ යුතු දේ අපි යාට ලිඛිතව දෙන්න ඕනි. මේකට අපි කියනවා විධිමත්කරණය හේවත් වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම කියලා. දැන් හරි. කාර්යය දීලා තියෙනවා. බලතල දීලා තියෙනවා. හැබැයි තාමත් වැඩ කරන්න බෑ. අපි යාලට සම්පත් බෙදා හරින්නත් ඕනි. සම්පත් බෙදා හැරියට පස්සේ මේ වෙන වෙනම ඉන්න අංශ ටික ඒකාබද්ධ අපි කරමු. ඔන්න ඕකට තමයි සමායෝජනය කියලා කියන්නේ. මේ විදිහට කතාවක් හදාගත්තාම ඔයාලට මේ පියවර ටික මතක තියාගන්න ලේසියි. ඉතින් මේකෙන් අපි දෙපාර්තමේන්තුකරණය කියන පියවර ටිකක් පුළුල්ව සාකච්ඡා කරන්න ඕනේ. සංවිධානකරණයේ තියෙන මූලික කාර්යයන් වලින් දෙපාර්තමේන්තුකරණය කියන එක මම ටිකක් පුළුල්ව කියලා දෙන්නම්. දෙපාර්තමේන්තුකරණයේ මූලිකවම සිද්ධ වෙන්නේ එක හා සමාන කාර්යයන් කරන සේවක පිරිසක් වැඩ මධ්‍යස්ථාන කීපයක් ඒක රාශී කරලා කාණ්ඩගත කරලා වෙනම අංශයක් හදනවා. ඒක හරියට ඔයාලගේ ඉස්කෝලේ සයන්ස් එක, කොමර්ස් එක, ආර්ට් එක කියලා වෙන් කරලා තියෙන්නේ. හිතන්නකො උසස් වලට එන ළමයි ටික ඔක්කොම එකම මේන් හෝල් එකක දාලා අපි සයන්ස් කරන ළමයි, ආර්ට් කරන ළමයි, ටෙක්නොලොජි, කොමර්ස් මේ ඔක්කොම එක පොඩේ දාලා තියෙනවා. ඊට පස්සේ අපි හැමෝටම උගන්වනවා. උදේ මුන්න බයෝ කරන සර් එනවා, එයා උගන්වගෙන යනවා බයෝ. මෙතන කොමර්ස් ළමයි ආර්ට් ළමයින්ට අහගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න මැත්ස් කරන සර් එනවා, එයා ඒක කරගෙන යනවා. ඊළඟට ඇකවුන්ටින් සර් එනවා. වැඩි පළදායීතාවය තියෙද? වැඩි තේරෙන්නේ ළමයින්ට. මේක හරියන්නේ වැඩක් නෙමෙයි. නිසා අපි වෙන් කරලා ඔන්න කොමර්ස් එක වෙන ගොනකට දැම්මා. එකට ගැලපෙන ගුරු රෙකෙන්ට දැම්මා. එකට අවශ්‍ය සම්පත් ටික එකට දුන්නා. විද්‍යාගාර පහසුකම් දෙන ගොඩනැගිලි ටිකට සයන්ස් පාර්ට් ටික දැම්මා. එකට අවශ්‍ය උපකරණ ටික ගුරු මානව සම්බන්ධයට එකට දුන්නා. දැන් වැඩේ කරන්න ලේසි. මෙන්න මේ විදිහට අංශ බෙදාගත්තාම ආයතනයක සංවිධාන කටයුතු කරගන්න වගේම සැලසුම් ක්‍රියාත්මක කරගන්නත් පහසුයි. සංනිවේදනය කරගන්න ලේසි වෙනවා වගේම එක එක අංශ එක්ක අපිට හොඳ සම්බන්ධීකරණයක් ගොඩනගා ගන්නත් හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි දෙපාර්තමේන්තු කඩලා වැඩ බෙදා ගන්න එක අපේ ව්‍යාපාර කටයුතු සුමටව ගලා යන්න ප්‍රධාන හේතුවක් වෙනවා.
ඉතින් කොහොමුණත් ආයතන මේ දෙපාර්තමේන්තුකරණය කරන්න තමන්ගේ ආයතනයේ ස්වභාවය අනුව කරන කටයුතු අනුව ඒකේ ව්‍යාප්තිය අනුව විවිධ පදනම් පාවිච්චි කරනවා. අපි සාකච්ඡා කරලා බලමු මොනවද මේ දෙපාර්තමේන්තුකරණයකට යොදා ගන්න පුළුවන් පදනම් කියලා. ඉතින් කලින් කතා කරා වගේ දෙපාර්තමේන්තුකරණය කියන්නේ සංවිධානයේ කටයුතු හා පුද්ගලයන් කාණ්ඩගත කිරීමේවත් අංශවලට වෙන් කිරීම. ඒ කියන්නේ තර්කානුකූල සම්බන්ධතාවයක් තියෙන කටයුතු එක් කාණ්ඩයකට අයත් වන පරිදි කාණ්ඩගත කිරීමේ ක්‍රියාවලියයි. සේවක කණ්ඩායමක්, කාර්ය සමුදායක් ක්‍රමවත් සහ කාර්යක්ෂම ඒකාබද්ධ කිරීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. දෙපාර්තමේන්තුකරණය කරන්න විවිධ පදනම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් කතා කරමු මොනවද මේ පදනම් සහ ඒකට අදාළ උදාහරණ මොනවද කියලා. මේ පදනම් වල නිර්වචනට වඩා ඔයා උදාහරණයක් මතක තියාගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට දෙපාර්තමේන්තු වර්ගය හඳුනා ගන්න හරිම ලේසි. මේ එක් එක් වර්ගවලට ආවේනික අවාසි වාසි තත්ත්වනුත් තියෙනවා. මේක ගැලපෙන සුදුසුම කෙනා කවුද කියලා උදාහරණයකින් මතක තියාගන්නකො. එතකොට ඔයාට අනිත් ටික හිතලා වුණත් කියන්න පුළුවන්. right. පළවෙනි පදනම තමයි කාර්ය එහෙම නැත්නම් ශ්‍රිතමය පදනම. අපේ ආයතනයේ සේවක යොමු කරන කාර්යයන් වල ස්වරූප පදනම් කරගෙන තමයි මේකෙන් දෙපාර්තමේන්තුව ඇති කරන්නේ. උදාහරණයක් විදිහට අපි නිෂ්පාදන, මූල්‍ය, අලෙවි, මානව සම්පත් විදිහට අපේ අංශ බෙදා ගන්නවා. දැන් මේ පින්තූරේ විදිහට උඩින් ඉන්නවා ප්‍රධානියා CEO ඉන්නවා. ඊට පස්සේ මෙහෙයුම් අධ්‍යක්ෂක, අලෙවි අධ්‍යක්ෂක, මූල්‍ය අධ්‍යක්ෂක, මානව සම්පත් අධ්‍යක්ෂක මේ විදිහට අග්‍ර කළමනාකරු ටික වර්ග කරලා තියෙනවා. ඊට පස්සේ මූල්‍ය අංශය යටතේ අනික් කට්ටිය බෙදලා තියෙනවා. මේ ආයතනයේ ප්‍රධාන ශ්‍රිතයන් පදනම් කරගෙන අපි මේක බෙදලා තියෙන්නේ. ඒ නිසා තමයි මේකට ෆන්ක්ෂනල් බේසිස් එක ශ්‍රිතමය පදනම කියන එක අපි වචනයක් විදිහට යොදා ගන්න. right. ඊළඟ පදනම තමයි නිෂ්පාදිත පදනම, product basis. ආයතනය නිෂ්පාදනය කරලා අලෙවි කරන ප්‍රධාන භාණ්ඩ හෝ සේවාවන්ගේ ස්වරූපය අනුව තමයි අපි දෙපාර්තමේන්තුව වෙන් කරන්නේ. බලන්න මේ පින්තූරය දිහා. මේකෙදී ප්‍රධානියා ඉන්නවා, නැත්නම් සභාපති ඉන්නවා. ඊට පස්සේ යාලා විකුණන ප්‍රධාන භාණ්ඩ අනුව අංශ තුනකට වෙන් කරලා තියෙනවා. ඒ යටතේ වයිස් ප්‍රෙසිඩන්ට් නැත්නම් උපසභාපති සබන් සම්බන්ධයෙන්, වයිස් ප්‍රෙසිඩන්ට් ඩිටර්ජන්ට් සම්බන්ධයෙන්, වයිස් ප්‍රෙසිඩන්ට් කොස්මොටික් සම්බන්ධයෙන් බෙදලා ඉන්නවා. ඊට පස්සේ මේ නිෂ්පාදිතය යටතේ අදාළ කට්ටිය වෙන වෙනම ඒක රාශී කරලා තියෙනවා. ආයතනය නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන භාණ්ඩය හෝ සේවාව අනුව තමයි නිෂ්පාදිත පදනමේදී අපි දෙපාර්තමේන්තුකරණය කරන්නේ. right. සාමාන්‍යයෙන් එක භාණ්ඩයකට වඩා වැඩි නිෂ්පාදනය කරන ආයතන මෙවැනි නිෂ්පාදිත පදනමක් යොදා ගන්නවා. ඊළඟට ක්‍රියාවලි පදනම. නිෂ්පාදන අංශයේ සිදු කරන ප්‍රධාන ක්‍රියාවලිය අනුව තමයි මේ විදිහට වර්ගීකරණයක් කරන්නේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එimhe ඇඟලුම් කර්මාන්තශාලාවක රෙදි කැපීමේ අංශය, රෙදි මැසීමේ අංශය අන්නේ විදිහට වෙන වෙනම අංශ බෙදලා තියෙන්නේ. ඒතකොට නිෂ්පාදන ක්‍රියාවලිය ගලා යන විදිහට තමයි මේකේ දෙපාර්තමේන්තුකරණයක් කරන්නේ. right. දැන් උදාහරණයක් විදිහට මේ පින්තූරේ විදිහට ගත්තොත් එහෙම නිෂ්පාදන අංශයේ ඉන්න ප්‍රධානියා මේකේ වෙනම මැෂින් ෂොප් එක කියලා තියෙනවා. ඊට පස්සේ මූලික සැකිලි හදන කොටස තියෙනවා, ඇසෙම්බලි ලයින් එක තියෙනවා, එන්ජින් එක ඇසෙම්බලි කරන එක තියෙනවා. අවසානයේදී පින්තරු අංශයෙන් තමයි මෝටර තේ නිෂ්පාදනය කළ එළියට දාන්නේ. මේ විදිහට නිෂ්පාදන ක්‍රියාවලියේ ගලා යන ආකාරයට තමයි මේකේ දෙපාර්තමේන්තුව සකස් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් භාණ්ඩයක් හදන ආයතනයකට වගේ මේක සේවාවක් හදන ආයතනයක් කළා මේ යොදා ගන්න පුළුවන්. ගොඩක්ම කර්මාන්ත ශාලාවක් වල වගේ තැනකදී මේ ප්‍රධානම භාවිතා කරන්න ලේසි. ඊළඟට පාරිභෝගික පදනම. සේවයේ සලසන ප්‍රධාන පාරිභෝගිකය අනුව දෙපාර්තමේන්තුව ඇති කරනවා. හොඳම උදාහරණ තමයි වාණිජ්‍ය බැංකුව. ඔය වාණිජ්‍ය බැංකුවක් ඇතුළට ගියාම, ශාඛාවක් ඇතුළට ගියාම බලන්න ඒකේ වෙන් කරලා තියෙන්නේ කොහොමද කියලා. ණය අංශය, ඉතිරි කිරීමේ නැත්නම් ජංගම ගිණුම් අංශය, ඊට පස්සේ උකස් අංශය මේ වගේ වෙන් කරලා තියෙනවනේ. එන කස්ටමර් එයාට ඕනේ බැංකුව ණයක් ගන්න නම් එයා ණය අංශයට යන්න ඕනේ. එයාට ඕනේ උකස් භාණ්ඩයක් තියරන රට එයා උකස් අංශයට ගත්තා. ජංගම ගිණුම් සම්බන්ධයෙන් ජංගම ගිණුම් අංශයට යවුවා. මේ විදිහට කස්ටමර් අනුව වෙන් කර ගන්නවා ආයතනයේ දෙපාර්තමේන්තු ටික. right. ඉතින් මේකට අපි කියනවා පාරිභෝගික පදනම කියලා. ඊළඟට භූගෝලීය පදනම. ව්‍යාපාරික කාර්යයන් ව්‍යාප්ත වෙලා තියෙන භූමි ප්‍රදේශයන් අනුව දෙපාර්තමේන්තුව ඇති කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයක විසිරලා තියෙන විශාල භූගෝලීය ප්‍රදේශයක විසිරලා තියෙන ආයතනයකට මේ වගේ පදනමක් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොකාකෝලා, යුනිලිවර් වගේ සමාගම් වලට තමන්ට පුළුවන් තමන්ගේ දෙපාර්තමේන්තුකරණය මහද්වීප අනුව මුලින්ම බෙදා ගන්න. ඊට පස්සේ ඕනනම් දැන් ශ්‍රී ලංකාවේ ඇතුළේ නම් නැගෙනහිර පළාත, උතුරු පළාත, බස්නාහිර පළාත, මධ්‍යම මේ විදිහට බෙදා ගැනීමට හැකියාවක් තියෙනවා. අපි භූමි ප්‍රදේශය අනුව තමයි දෙපාර්තමේන්තුව ඇති කරන්නේ. 6 වෙනි පදනම මිශ්‍ර පදනම.
මේ ක්‍රමේදී අපි මේ ඉහත කලින් කතා කරපු පදනම් කීපයක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් බහුජාතික සමාගම් තමයි මේ වගේ පදනමක් පාවිච්චි කරන්නේ. අර ක්‍රමවල සංකලනයක් කියලා පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට දැන් බලන්න මේ පින්තූරේ මුලින්ම යාලා සීයෝගේ තියෙන බලය ශ්‍රිතමය පදනම යටතේ දෙපාර්තමේන්තු විදිහට වෙන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මූල්‍ය අලෙවිකරණය නිෂ්පාදනය වගේ. ඊට පස්සේ යාලා භූගෝලීය වශයෙන් නැවත වෙන් කරලා තියෙනවා. නෝර්ත් ඇමරිකා ඒ වගේ විදිහට යුරෝපය වගේ. ඊට පස්සේ යාලා නිෂ්පාදන අනුව ආයේ එයා වෙන් කරලා තියෙනවා. කාර්මික භාණ්ඩ විදිහට නැවත වෙන් කරලා තියෙනවා. මේ වගේ සංකලනයක් එයා පාවිච්චි කරනවා. ඉතින් එතකොට අපි කියනවා මිශ්‍ර පදනමක් කියලා. හරි. ඉතින් ඒක බාධාවක් නෑ. අපිට ගැළපෙන ඕනම ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාප්තිය, ව්‍යාපාරයේ ප්‍රමාණය අනුව අපිට කැමති පදනමක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මොන පදනම පාවිච්චි කරත් අපි බලන්න ඕනේ ආයතනයේ කටයුතු සුමටව ගලාගෙන යන්න මේ පදනම් වලින් බාධාවක් වෙනවද නැද්ද කියන එක විතරයි. ඒ නිසා අපිට කැමති පදනමක් ව්‍යුහයට යොදා ගන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. තව පදනමක් තියෙනවා. මේ මූලික කියන පදනම් 6ට අමතරව න්‍යාස පදනම කියලා එකක් තියෙනවා. දැන් මීට කලින් අපි කතා කරපු හැම පදනමකම මූලික ලක්ෂණයක් තිබ්බා. මේ මූලික ලක්ෂණය තමයි කලින් කතා කරපු හැම පදනමකදීම ප්‍රධානියෙක් යටතේ සේවකයෝ දක්වලා තිබ්බ ආකාරයේ සමානකමක් තිබ්බා. උදාහරණයක් විදිහට කලින් අපි සාකච්ඡා කරපු හැම පදනමකදීම යටත් සේවකයෙක්ට ඉන්නේ එක ප්‍රධානියෙක් විතරයි. උදාහරණයක් මෙතන ඉන්නේ X කියන සේවකයා නම් මේ ප්‍රධානියා A නම් X ට අණක් ලැබෙන්නේ A ගින් විතරයි. ඒ කියන්නේ එක යටත් සේවකයෙක්ට ඉන්නේ එක ප්‍රධානියෙක් විතරයි. මෙතන ඉන්නේ Y කියලා Y ට අණ කරන බලය තියෙන්නේ A ට විතරයි. අපි හිතුවොත් X ගේ යටතේ තව සේවකයෝ දෙන්නෙක් ඉන්නවා කියලා P සහ Q කියලා. දැන් බලන්න P Q කියන දෙන්නට අණක් ලැබෙන්නේ X ගින් විතරයි. අපි කියන මේ මූලධර්මයට අණ කිරීමේ ඒකීයතාවය කියලා. එක යටත් සේවකයෙක්ට අණක් ලැබෙන්නේ එක ප්‍රධානියකින් විතරයි. ඉතින් අර කලින් කතා කරපු පදනම් ටික ඔයාලට ඕන වීඩියෝ එකේ ආපස්සට ගන්න බලන්න පුළුවන්. මේ හැම තැනකදීම එක යටත් සේවකයෙක්ට අණක් ලැබුණේ එක් ප්‍රධානියකින් විතරයි. සමහර වෙලාවට මේ මූලධර්ම අපිට බින්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ එකම සේවකයාට විවිධ පැති වලින් අණ එන විදිහට අපිට හදා ගන්න වෙනවා සංවිධාන ව්‍යුහය. මේක බොහොම කලාතුරකින් එන සංවිධාන ව්‍යුහය. එකම සේවකයට විවිධ පැති වලින් අණ එන විදිහට හදන ව්‍යුහය බොහොම කලාතුරකින් එන්නේ. ඉතින් මේක අණ කිරීමේ ඒකීයතාවයේ විදිහට කරනවා. සාමාන්‍යයෙන් ඔය ව්‍යාපෘති විදිහට වැඩ කරන රිසර්ච් ආයතන වල ඒ කියන්නේ ඔය මුස්ලිම් නිල්සන් වගේ පරීක්ෂණ වැදගත් පරීක්ෂණ කරන ආයතන ඒ වගේදී ඉන්නවා එකම සේවකයා රිසර්ච් කීපයකට සම්බන්ධ වෙනවා. එතකොට මේ රිසර්ච් එකේ ප්‍රධානීන් කීප දෙනෙක් ඉන්නවා. උදාහරණයක් කෙනෙක් ලක්ස් ගැන රිසර්ච් එකක් කරගෙන යනවා. එයාම තව භාණ්ඩයක් ගැන නෙස්ටමෝල් ගැන රිසර්ච් එකක් කරනවා. එතකොට මේ රිසර්ච් එකට ප්‍රොජෙක්ට් එකේ හෙඩ්ලා දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්නාම මෙයාට අණ කරනවා වෙන්න පුළුවන්. ඊළඟට බහුජාතික සමාගම් වලදීත් මේක වෙන්න පුළුවන්. හැබැයි මේ ව්‍යාස ව්‍යුහය කියන එක අපිට සාමාන්‍ය පින්තූරයකට ගන්න අමාරුයි. මේ වගේ ටිකක් සංකීර්ණ පින්තූරයක් නිර්මාණය වෙනවා. අර කලින් කතා කරපු වගේ සරල සංවිධාන සටනක් අපිට දකින්න හම් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ව්‍යුහයක් අපිට අඳින්න ගොඩක් වෙලාවට ආයතනයේ තියෙන තොරතුරු ටික ඕනේ. මොකක්ද මේ ආයතනය කරලා තියෙන එක කිව්වොත් අපිට ව්‍යුහයක් අඳින්න පුළුවන්. අඳින්න බැරි නේ. මේ සංකීර්ණ පින්තූරයක් කරනවා. ඒ වගේම මේකෙදි මතක තියාගන්න අණ කිරීමේ ඒකීයතාවය බිඳවැටලා තියෙනවනේ. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් සංවිධානය කරන මූලධර්මයක් වශයෙන් අණ කිරීමේ ඒකීයතාවය රකින්න කියනවා. මොකද එකම සේවකයාට ප්‍රධානී කීප දෙනෙක් අණ කරොත් සේවකයා ව්‍යාකූල තත්යකටපත් වෙන මොන ප්‍රධානියා කියන එකද මම අහන්නේ කියන එක. හැබැයි න්‍යාස පදනමේදී අපි අණ කිරීමේ ඒකීයතාවය බිඳගෙන අපේ දෙපාර්තමේන්තු හදාගත්තත් අපි ඒකෙදි රකින්න තව මූලධර්මයක් තමයි මේ යටත් සේවකයට එකම කාරණේ සම්බන්ධයෙන් විවිධ ප්‍රධානීකින් අණ ලැබෙන්න අපිට තියන්නේ නැහැ. උදාහරණයක් අපිට මෙතන ඉන්න සේවකයා X කියලා. එතකොට එයාට අණ ලැබෙනවා ප්‍රොජෙක්ට් A කියන හෙඩ්ගේ. A කියන ප්‍රොජෙක්ට් එක බාර වෙන එක්කන තන කරනවා. එතකොට එයා අණ කරන්නේ A කියන ප්‍රොජෙක්ට් එක ගැන විතරනේ. B කියන ප්‍රොජෙක්ට් එක ගැන B ගේ ප්‍රොජෙක්ට් එක බාර වෙන ප්‍රධානියා අණ කරනවා. දැන් X ට A අණ කරේ A ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් විතරයි. B අණ කරන්නේ B ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් විතරයි. එතකොට ප්‍රශ්නයක් නැහැ. මේ වගේ අර එක සේවකෙට එක ප්‍රධානියෙක් විදිහට නැතිව ව්‍යුහය සකස් වෙලා තිබ්බත් විවිධ කාරණා සම්බන්ධයෙන් අණ කරන නිසා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ සාමාන්‍යයෙන් අර ව්‍යාපෘති විදිහට නිෂ්පාදනය හෝ සේවා සපයන කට්ටියගේ විශේෂ බහුජාතික සමාගම් වල මේ වගේ දේවල් අපිට දකින්න පුළුවන්. බලන්නකෝ කියලා යම් යටත් සේවකයෙකුට එහෙම නැත්නම් ඒ කළමනාකරුවෙකුට
වඩා වැඩි කළමනාකරුවන් සංඛ්‍යාවට වකීලු ආකාරයෙන් සකස් වූ දෙපාර්තමේන්තු ක්‍රමයේ වේ. යම් රට සේවකයෙක් එක් කළමනාකරුවෙකුට වඩා වැඩි කළමනාකරුවන් සංඛ්‍යාවකට වගකිව යුතු ආකාරයෙන් සකස් වූ දෙපාර්තමේන්තු ක්‍රමයේ වේ. බලන්න මේ පින්තූරේ මම අර කිව්ව ප්‍රොජෙක්ට් බේසිස් එකට තමයි මේක තියෙන්නේ. ඉතින් බලන්න සිවිල් ඉංජිනේරු කෙනෙක් ඉන්නවා. ඒ සිවිල් ඉංජිනේරුවට ප්‍රොජෙක්ට් X, ප්‍රොජෙක්ට් Y, ප්‍රොජෙක්ට් Z මේ හැමෝම අනකිරීම කරනවා. එතකොට මැකැනිකල් ඉංජිනේරුවොත් ඔහුට අනකිරීම කරනවා. මෙන්න මේ වගේ දෙයක් සංකීර්ණ පින්තූරයක් තමයි න්‍යාස පදනමේදී එන්නේ. ඉතින් මැට්‍රික්ස් බේසික්ස් එකක් අපිට අඳින්න නම් ආයතනයේ සැබෑ තොරතුරු ටික දෙන්න වෙනවා. ඉතින් එක්සෑම් එකේදී මේ වගේ දෙයකට ඔයා පින්තූරයක් ඇඳෙන්නේ නැහැ කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මොකද්ද න්‍යාස පදනම කියන්නේ? එක්කඩ සේවකයෙක් එක් කළමනාකරුවකට වඩා වැඩි සංඛ්‍යාවකට වග කියවන ආකාරයට සකස් කරන දෙපාර්තමේන්තු ක්‍රමය තමයි මැට්‍රික්ස් නැත්නම් න්‍යාස පදනම කියලා කියන්නේ. ඉතින් මේක තවත් ඔයාලට පැහැදිලි නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට තවත් මේක විස්තර කරලා දෙන්නම්. මම හිතන්නේ මම කියව විදිහ හොඳටම තේරෙනවා ඇති. කලින් හැම එකකෙදීම එක සේවකයෙක් හිටියේ එක බොස් කෙනෙක් විතරයි. නමුත් මේකෙදි එකම සේවකයාට බොස්ලා කීප දෙනෙක් අපිට දකින්න පුළුවන්. දැනග බලන්න මේ ප්‍රොජෙක්ට් X කියලා එක බාරවින්න එක්කෙනත් මෙයාට අනකිරීම කරනවා. ප්‍රොජෙක්ට් Y කියන එක්කෙනාට මෙයා අනකිරීම කරනවා. දැන් මේකම සිවිල් ඉංජිනේරුව පල්ලෙහාට අරන් තියෙන්නේ. එකම එක්කෙනා පල්ලෙහාට එන්නේ. ප්‍රොජෙක්ට් Z බාරවින්න එක්කෙනත් මෙයාට අනකිරීම කරනවා. එතකොට මෙතන ඉන්න ඉංජිනේරුවට මේ පැත්තෙන් මැකැනිකල් ඉංජිනේරු නැත්නම් කියන්නේ යාන්ත්‍රික ඉංජිනේරුවරයත් අනකිරීම කරනවා. චිප් ඉංජිනේරු ප්‍රධාන ඉංජිනේරුවරත් අනකිරීම කරනවා. ඒ වගේ යාට විවිධ පැති වලින් අන ලබාගෙන එනවා. හරි එයා අන කරනවා තව පැති වලට. මේ විදිහට තමයි න්‍යාස පදනමක් සකස් වෙන්නේ. සංකීර්ණ පින්තූරයක්. වැදගත්ම ලක්ෂණ මේක මතක තියාගන්න. එක් කළමනාකරුවෙකුට ඒක ප්‍රධානියෙක්ට වඩා වැඩි සංඛ්‍යාවකට වග කියන්න ඕනේ. මේක තමයි න්‍යාස පදනම කියලා කියන්නේ. මම මුලින්ම සඳහන් කරා වගේ සංවිධානකරණය කරන ඕනම කෙනෙක් ඒ සංවිධාන ව්‍යුහයේ ගොඩනගාගත්තු පිළිපදින් වල මූලධර්ම කීපයක් තියෙනවා. මේවා බොහෝමයක් හෙන්රි පායල් සම්භාව්‍ය සංවිධාන න්‍යායයේ හඳුන්වා දීපු මූලධර්ම. ඉතින් ඒවා සියල්ලක්ම අද වෙද්දී එලෙසම භාවිතා කරේ නැත. බහුතරයක් මේ සංකල්ප අදටත් සංවිධානකරණයක් කරද්දී කටයුතු පාවිච්චි කරනවා. ඒ ලෝකේ ඕනම කළමනාකරුවෙක් තමන්ගේ ව්‍යාපාර ක්‍රියාවලිය සංවිධානීකරණය කරද්දී මේ මූලධර්ම පිළිපදින්න ඕනි. එහෙම නැත්නම් යාට නිවැරදි සංවිධාන ව්‍යුහය ගොඩනගා ගන්න බැරි වෙනවා. මේ නිවැරදි සංවිධාන ව්‍යුහයක් තියෙන එක ආයතන ශක්තියක් වගේම අපි දුර්වල ව්‍යුහයක් හදාගත්තොත් ඒක ආයතනෙ බිඳවැට එන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ව්‍යාපාරයේ ශක්තිමත් අඛණ්ඩව නිවැරදි හැමදේම කරගෙන යන අතර පක් කරන නම් මේ සංවිධානය කරන මූලධර්ම ගැන අවධානය යොමු කරන එකේ විශාල වැදගත්කමක් තියෙනවා. මේ මුලින්ම බලමු මොනවද මේ අපිට සාකච්ඡා කරන්න තියෙන මූලධර්ම කියලා. ඊට පස්සේ අපි එකිනෙක ඒවා වෙන වෙනම සාකච්ඡා කරගෙන යමු. මම සඳහන් කරා වගේ සංවිධානකරණයක් අපි හරියාකාරව කරගන්නවා නම් ඒකදී අවධානය යොමු කරන්න ඕන සංකල්ප කීපයක් තියෙනවා. ඉතින් මේක තවත් විදිහකට එක්සෑම් එකකට දාන්න පුළුවන් සංවිධාන සටහනකින් එහෙම නැත්නම් සංවිධාන ව්‍යුහයකින් මොනවද පිළිබිඹු වෙන්නේ කියලා. මොනවද මේ සංකල්ප කියලා මුලින් බලමුකෝ. පළවෙනි සංකල්ප සෙට් එක. බලය, අධිකාරිය, වගකීම සහ වගවීම. පාලන පතේ, පාලන විදස්තිය නැත්නම් කළමනාකරන අවකාශය. මේ ටික ඔක්කොම එකම අර්ථයේ ඊළඟට මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණය, නියෝග දීමේ ඒකීතාවය, නැත්නම් අණකිරීමේ ඒකීතාවය, එහෙම නැත්නම් විධාන දීමේ ඒකීතාවය, ආදේශ නියමය නැත්නම් විධාන දීමේ දාමය, ස්කලා මූලධර්මය, දූරාවලිය, සංවිධාන ව්‍යුහය සහ සංවිධාන සටහන. මේ එකිනෙක සංකල්ප ගැන අපි දීර්ඝව සාකච්ඡා කරමු. මේ සංකල්ප ටික සාකච්ඡා කරාම සංවිධානකරණය කියන කොටස අවසానයි. බලය සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයේදී බලය කියන වචනේ නිතරම පාවිච්චි කරනවානේ. බලය ගන්න මිනිස්සු කැමති, බලය එපා කියනවා, බලයට කැඳල මිනිස්සු ඉන්නවා කියනවා. මේ වචනේ වල අහලා තියෙන දෙයක්. හැබැයි ඇත්තටම බලය කියන්නේ මොකක්ද කියන එක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. කෙනෙක්ට තව පුද්ගලයෙක් ලබා කාර්යයක් කරව ගන්න තියෙන හැකියාවට තමයි අපි බලය කියලා කියන්නේ. ඒ කියන්නේ වාට තව කෙනෙක්ගේ වැඩ ගන්න පුළුවන්ද? මේක තමයි බලය කියන එකේ අදහස් වෙන්නේ. ඉතින් කළමනාකරණය ගැන ආපු නිර්වචන බොහොම කෙනෙක් අපි දැක්කා. කළමනාකරුවෙක් කියන්නේ අන් අය ලවා වැඩ කරව ගන්න කෙනෙක් කියලා. ඉතින් අන් අය ලවා වැඩ කරව ගන්න නම් කළමනාකරුවෙක්ට බලය තියෙන්න ඕනේ. ඉතින් මේ බලය කියන එක පුළුල් සංකල්පයක්. බලය ලැබෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඉතින් කළමනාකරුවෙක්ට බලය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් තමයි තනතුරෙන් ලැබෙන නීත්‍යානුකූල බලය. අපි කියන එකට බල තල එහෙම නැත්නම් අධිකාරිය කියලා. හැබැයි මතක තියාගන්න ඔයා දවසක කළමනාකරුවෙක් වෙච්ච දවසකදී මේ බලතල දිහා බලාගෙන විතරක් කළමනාකරණය හසුරවන්න යන්න එපා. දක්ෂ කළමනාකරුවෙක්
බලතල එහෙම නැත්නම් අධිකාරිය පාවිච්චි කරන්නේ අඩුවේ. එයා වෙනත් ක්‍රම වලින් බලය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකට විවිධ මූලාශ්‍ර පාවිච්චි කරන්න පුළුවන්. කළමනාකරුවෙක් විදිහට මගේ අත්දැකීම තමයි අපි බලය කියන එකට විවිධ මූලාශ්‍ර පාවිච්චි කරාම අපිට පාලනය කරගන්න ලේසි. මිනිස්සු ගොඩක් වෙලාවට අධිකාරී බලය පාවිච්චි කරලා Tamanට අන කරනවට කැමති නැහැ. නමුත් ඊට වඩා ක්‍රම රාශියක් තියෙනවා බලය ගොඩනගන්න. ධර්මරාජ සුකන්නදී මගේ අත්දැකීම කිසිම දවසකදී මම කිසිම ළමයෙක්ට කවදාවත් ගහලා නැහැ. මේක බලන ළමයි ඉන්නවට සාක්ෂි ඇති ඒගොල්ලන්ට කමෙන්ට් කරන්න පුළුවන්. හැබැයි මට ළමයින්ගේ වැඩක් කරගන්න ඕන සාමූහික දෙයක් කරගන්න ඕන ළමයි 500ක් 600ක් වුණත් මාත් එක්ක වැඩ කරන්න කැමතියි. මට එයාලගෙන් කාර්යයන් කරව ගන්න පහසුයි. මොකද මම අධිකාරී බලය කියන එක නෙමෙයි දෙන්නේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ ලැබෙන මූලාශ්‍ර මේවා හැම එකක්ම අපි නඩත්තු කරන්න ඕනේ. කළමනාකරුවෙක් වුණාම විවිධ මූලාශ්‍ර වලින් බලය ගොඩනගලා තිබ්බහම එයා ප්‍රධානීක වශයෙන් වැඩ කරද්දී එයාට කටයුතු කරගන්න ලේසි. අපි කිසියම් එක මූලාශ්‍රයක් ගැන විතරක් නම් අවධානය යොමු කරන්නේ ඔයාගේ වැඩ කටයුතු කරගන්න අමාරුයි. ඔයාගේ යටත් පිරිස ඔයාව හොඳ සේවකෙක් විදිහට දකින්නේ නැහැ. දැන් ඔයාලගේ අත්දැකීම් වලදී සමහර පාසල් වල විදුහල්පතිවරු කෝට් අරගෙන තමයි ඉස්කෝලේ වටේම යන්නේ. හරියට හරක් බලන්න යනවා වගේ. එහෙම නෙමෙයි. අපි දඬුවම් දීම කියන ක්‍රමවේදයේ විතරක් වැඩ කරව ගන්න යොදා ගන්න හොඳ නැහැ. දඬුවම් දීමේ ක්‍රමවේදය තියෙන්න ඕනේ. ඊට වඩා හොඳ සම්බන්ධතාවකින් අපිට මිනිස්සුන්ගේ වැඩ කරගන්න හැකියාව තියෙනවා. බලය කියන්නේ ප්‍රගුණ කරන්න ඕන දෙයක්. මේ ඔයාගේ රැකියා ජීවිතේ එන්න කලින් ඔයාට පුළුවන් පාසලේ නායකත්වයේ වගේ දේවල් බාරගෙන බලය ඔයාට ප්‍රගුණ කරන්න. ඒ කියන්නේ පුරුදු වෙන්න. මේක ඔයා අත්දැකීමින් ඉගෙන ගන්න දෙයක්. මට කියලා දෙන්න බෑ. මෙන්න මෙහිමයි ඔයා බලය පාවිච්චි කරන්න ඕනේ කියලා පීවරෙන් පීවර. ඒක ඔයා ඉගෙනීමෙන් වගේ අත්දැකීම්ම ලබා ගන්න ඕන දෙයක්. හැබැයි හොඳට මතක තියාගන්න. කලමනාකරුවෙක් වෙච්ච දවසකට පුතේ කිසිම දවසකදී අධිකාරී බලය විතරක් මට යැපෙන්න එපා. දැනුමින් බලය ගොඩනගා ගන්න පුළුවන් වාට. තොරතුරු බලය ලබා ගන්න පුළුවන්. වාට පුළුවන් පෞරුෂත්ව බලය ගොඩනගා ගන්න. වාට පුළුවන් අනික් කට්ටිය ගාව නැති තරම් හොඳ මානව සම්බන්ධතා ගොඩනගාගෙන සේවකයන්ගෙන් වැඩ කරගන්න. ඉතින් කොහොම වුණත් මතක තියාගන්න හැමදෙස්සෙදිම එක මූලාශ්‍රයක් විතරක් බලයට කවදාවත් යොදා ගන්න එපා. මූලාශ්‍ර ගොඩක් තියෙන්න ඕනේ. එතකොට ඔයාලට වැඩ කරගන්න පහසු වෙනවා. බලමු මොනවද මේ මූලාශ්‍ර කියන්නේ. කාර්යයක් තවයික ලබා කරවා ගැනීමට තියෙන හැකියාවනේ බලය කියලා කියන්නේ. මේ බලය ලබා ගන්න අපිට තියෙන ආකාර විවිධයි. නීත්‍යානුකූලව ලැබෙන අධිකාරී බලයට වඩා බලය කියන සංකල්පය පුළුල්. බලය කියන්නේ පවරන්න බැරි සංකල්පයක්. මේක ඇතුලේ අධිකාරියක් ඇතුළත් වෙනවා. අපි බලමු කොහොමද කෙනෙක්ට බලය කළමනාකරුවෙක්ට බලය ලැබෙන්නේ කියලා. ඉතින් මම අර කිව්වා වගේ කළමනාකරුවෙක් සිසියෙත්ම කිසියම් එක මූලාශ්‍රයක් මත යැපෙන්න සුදුසු නැහැ. එයා බලය ලබා ගන්න විවිධ මූලාශ්‍ර භාවිතා කරන්න ඕනේ. එතකොට එයාට බලය භාවිතා කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා වගේම එයාට තියෙන ප්‍රධානීක වශයෙන් තියෙන පිළිගැනීමත් වැඩි වෙනවා. අධිකාරී බලය මේක හැම කළමනාකරුවෙක්ටම ලැබෙන දෙයක්. තමන්ට පවරපු රාජකාරී කරගන්න ආයතනින් නීත්‍යානුකූලව ලැබෙන බලය තමයි අධිකාරී බලය කියලා කියන්නේ. මේකට බලතල කියන වචනේ පාවිච්චි කරනවා. ඊළඟට විශේෂත්ව බලය. අනික් කට්ටිය ගාව නැති දැනුමක් ඔයා ගාව තියෙනවා නම් කළමනාකරුවෙක් විදිහට ඔයා එක්ස්පර්ට් නම් ඒ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් නම් අනික් කට්ටිය වගේ අහන්න පුරුදු වෙනවා. දැන් මම මොකද කරන්නේ? මම මේ කරන දේ හරිද? ඊළඟට මම මොකද්ද කරන්න ඕනේ? ඒක තාටික ඔයාගෙන් අහන්න. එතකොට ඔයා ගාව තියෙන විශේෂඥ හැකියාව නිසා තමයි ඔයා අන කිරීම කරන්නේ. ඉතින් මේ විශේෂඥ බලය ඔයාට ගොඩක් වැදගත්. කළමනාකරුවෙක් වුණාම Taman මතක තියාගන්න ඕනේ යටත් සේවකයට වඩා දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. ඔයා ඒකින් අදහස් කරන්නේ නැහැ කියලා යටත් සේවකයාගේ දක්ෂතාවය යටපත් කරන්න ඕන කියන එක. සේවකයාට පුළුවන් නම් ඉංග්‍රීසි වට පාට විදිහට පුළුවන් වෙන්න ඕන. සේවකයාට පුළුවන් නම් සංවිධානකරණය කරන්න. වට සුපිරියටම පුළුවන් වෙන්න. ඒකෝට තමයි යටත් සේවකයෝ කියන්නේ අපේ බොස්ට නම් සුපිරියට වැඩ පුළුවන්. අපේ සර් නම් මේක නියමයට පුළුවන්. ඒ හිතන්නකෝ ඔයාලා මගේ YouTube එක බලන්නේ ඇයි? ඔයාලා විශ්වාස කරනවා ඔයාලා ගාව නැති තරම් දැනුමක් මං ගාව තියෙනවා කියලා. ඔන්න ඔක තමයි විශේෂ බලය කියලා කියන්නේ. එතකොට මේ විශේෂ බලය තියෙන්නේ තමන් ඉන්න ශේෂ්ත්‍රයට විතරයි. මතක තියාගන්න. දැන් මට YouTube වීඩියෝ එකක් දාලා ඔයාලට කියන්න බෑනේ මේ මෙන්න මේ විදිහට කරන්න කියලා ඔයාලට උණ රෝගය හැදුණොත් ඔයාලගේ තියෙනවන බඩ අමාරුවක් මෙන්න මේ දේ කරන්න කියලා කියන්න මට හැකියාවක් නැහැ. අන්න විශේෂණ බලයේ සීමාවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඔයා කළමනාකරුවෙක් වුණාම ඔයා සුපිරි දක්ෂතා කියන කෙනෙක් වෙන්න ඕනේ. සේවකයට වඩා වැඩි දක්ෂතා තියෙන කෙනෙක් වුණාම ඔයාට සේවකයට බලපෑම් කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඉතින් මතක තියාගන්න බලය කියන්නේ තව කෙනෙක්ගෙන් වැඩක් කරව ගන්න තියෙන හැකියාවනේ. ඉතින් ඔයා ඉන්න ශේෂ්ත්‍රයේ විශේෂඥයෙක් වුණාම ඊට අදාළ දේවල් පල්ලෙහා කට්ටියෙන් ඔයාට කරගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට ප්‍රතිදානය නැත්නම් ත්‍යාග දීමේ බලය. මට ඔහොම කියද්දි ලංකාවේ එක ජනාධිපති අපේක්ෂකතුමෙකුත් මතක් වෙනවා.
සමහර කට්ටිය බලන්න ඡන්දේ කාලෙදී එක එක දේවල් බෙදනවානේ. තහඩු බෙදනවා, සිමෙන්ති බෙදනවා, ගෙවල් හදලා දෙනවා, ගමට අරුණ, සසුනට අරුණ, අක්කට අරුණ, නංගිට අරුණ, මල්ලිට අරුණ එක එක ව්‍යාපෘතිනේ. මේ මොකද කරන්නේ? තෑගි දීලා බලය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ත්‍යාගදී මේ බලය රිවෝඩ් පවර් මේක කළමනාකරුවෙට සුදුසු නැද්ද? සුදුසු. හැබැයි හැමතිස්සෙම සුදුසු දෙයක් නෙමෙයි. මේ තෑග කියන එක මෙහෙමයි. අපිට අපේ පෞද්ගලික මුදලින් සේවකයට මූල්‍යමය ප්‍රතිලාභ හරි මොනවා හරි තෑගි අරන් දෙන්න කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. සමහරට අපි ආව ප්‍රශංසා කරන එක වෙන්න පුළුවන්. ආයතනයේ හරහා යාට ලබා ගන්න පුළුවන් දීමනා මොන හරි අරන් දෙන එක. ආයතනයේ ගන්න නිලැඳුම් ලබා දෙන එක. එහෙම නැත්නම් එයාව දිරිගන්වන්න දෙන්න පුළුවන් සුදුසු දේවල් මේවායින් පුළුවන් අපිට බලයක් ගොඩනගා ගන්න. හැබැයි මේක తాවකාලික දෙයක්. කිසිසේත්ම කළමනාකරුවෙක් තමන්ගේ මූලික මූලාශ්‍රය වශයෙන් ත්‍යාග දිමේ බලය පාවිච්චි කරන්න හොඳ නැහැ. මොකද අපිට වඩා හොඳට ත්‍යාග දෙන්න කෙනෙක් ආවොත් එයා කියන දේ අහන්න මිනිස්සු පුරුදු වෙනවා. ඒ නිසා මේක එක මූලාශ්‍රයක් වශයෙන් තියාගන්න ඕනේ. ඊළඟ මූලාශ්‍රය තමයි අනුහස් බලය. සාමාන්‍යයෙන් බලපෑම් කරන පුද්ගලයා එහෙම නැත්නම් ප්‍රධානියා සතු යම්කිසි ආකර්ශනීය ප්‍රතිලක්ෂණයක් නිසා අනුගාමිකයෝ ඔවුන් කියන දේ අහන්න උත්සාහ කරනවා. එතකොට තමයි මේ බලය කියන එක ගොඩනගන්නේ. මේකටම ආශ්චර්යමත් බලය කියලාත් කියනවා. ඉතින් ලෝකේ එදා මෙදා තුර බිහිවෙච්ච ගොඩක් ඔය ආගමික නායකයන් සතු දෙවි මේ අනුහස් බලය. බුදුරජාණන් වහන්සේ, යේසුස් වහන්සේ, නබි නායකතුමා මේ වගේ කට්ටියගේ තියෙන්නේ මේ අනුහස් බලය. දේශපාලනෙත් අපි දකින්න දැන් ලෝකේ මෑත කාලීන බිහිවෙච්ච විශිෂ්ට අනුහස් බලයක් තිබ්බ නායකයෙක් වශයෙන් සැලකන්නේ බරක් ඔබාමා. මොකද ඔහු කියන දේ පිළිගන්න ඔහුව අනුකරණය කරන්න ගොඩක් මිනිස්සු කැමති වුණා. ගොඩක් නිහතමානී නායකයෙක් වගේම මිනිස්සු ගොඩක් විශ්වාස කරපු කෙනෙක්. ඉතින් මේ අනුහස් බලය කියන එක ගොඩක් වෙලාවට තමන්ගේ අනුගාමිකගේ විශ්වාසෙත් එක්ක තමයි රැඳිලා තියෙන්නේ. ඉතින් කළමනාකරුවෙක්ට මේ වගේ ලක්ෂණයක් තියෙනවනම් යාට අනුහස් බලය ගොඩනගා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට දඬුවම් දීමේ බලය. අපි අනුගාමිකයන්ට දඬුවම් කරයි නැත්නම් යටත් සේවකයට දඬුවම් කරයි කියලා බයට යාලා වැඩ කරනවා නම් මොනකට අපි කියන දඬුවම් දීමේ බලය කියලා. කෝසි බව නැත්නම් කරෙක්ටිව් පවර් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අධිකාරී බලය තියෙනවා නම් අපිට අධිකාරී බලතල අනුව සේවකයට යම් යම් නීත්‍යානුකූල දඬුවම් දෙන්න පුළුවන්. ඒ කියන්නේ පොල්ලක් කඩාගෙන ගහනවා කියන එක නෙමෙයි. අපිට යාගේ වැටුප්පඩු කරන්න පුළුවන්, ස්ථානමාරුම් දෙන්න පුළුවන්, වැඩ තහනම් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රම හරහා සේවකයට බලපෑම් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මම කවදාවත් අනුමත කරන්නේ නැති ක්‍රමයක් තමයි දඬුවම් දීමේ බලය කියන්නේ. මොකද ඔයාට බයට මිනිස්සු වැඩ කරනවා නම් ඔයා දක්ෂ නායකයෙක්, දක්ෂ ප්‍රධානියෙක් නෙමෙයි. ඔයාත් එක්ක හොඳ සම්බන්ධතාවය, ඔයා ගැන එයාලා හොඳ කතා කරනවා නම් ඔයාට තියෙන බයට නෙමෙයි. ඇත්තටම ඔයා කියන නිසා එයාලා වැඩ කරනවා නම් අන්න ඒක තමයි වැදගත්ම දේ. ඒ දඬුවම් දීමේ බලය අවශ්‍ය වෙයි. සමහර තැන්වලදී ඔයාට පාවිච්චි කරන්න වෙනවා. ඔයා අඩුවෙන් මේක පාවිච්චි කරන එක ගොඩක් හොඳයි. ඊළඟට පෞරුෂත්ව බලය. මේක එන්නේ තමන්ගේ මේ ආකර්ෂණීය පෞරුෂත්ව ගති ලක්ෂණات එක්ක. ඉතින් පෞරුෂත්වය කියන්නේ අපි කරන කියන දේවල් අනිත් මිනිස්සු දකින්න විදිය. ඒක තමයි පෞරුෂත්වයක් ගොඩනගන්නේ. ඉතින් කොහොමද පෞරුෂත්වයක් හදාගන්නේ කියන එක දිග කතාවක්. අපි එක නායකත්වයේ කියන මාතෘකාවේදී කතා කරමු. කොහොමද කෙනෙක්ගේ පර්සනැලිටි එකත් එක්ක එයා කියන දේ අහන මිනිස්සු පෙළඹෙනවා. ඒක තමයි පෞරුෂත්ව බලය කියන එක ගොඩනගන්නේ. ඊළඟට තොරතුරු බලය. අනික් කට්ටිය ගාව නැති තොරතුරු Tamanට හිමි වෙලා තියෙනවා. මේ තොරතුරු වල හිමිකාරිත්වය මත ඔයාට අනික් කට්ටියකින් වැඩ කරව ගන්න හැකියාව වෙනවා. ඒක තමයි තොරතුරු බලය කියලා කියන්නේ. ඊට පස්සේ බලපෑම් කිරීමේ බලය, රිෆරන්ස් පවර්. ඒ කියන්නේ අපිව අනුකරණය කරන්න පිරිසක් ඉන්නවා. නැත්නම් අපිව අසුරු කරන්න, අපේම උපදේශ පතන්න, අපි කියන දේ අහන්න කැමති පිරිසක් ඉන්නවා නම් අන්න ඔයාට බලපෑම් කිරීමේ බලය කියන එක ගොඩ නැගෙනවා. right සාමාන්‍යයෙන් මේක පුද්ගල කැමැත්තත් එක්ක තමයි ඇති වෙන්නේ. දැන් සමහර ළමයි පාඩම් ගැන මගෙන් අහනවා. ඒ වගේම එයාලගේ පුද්ගලික ජීවිතේන ගැටලු ගැනත් මගෙන් අහනවා. මැසේජ් එකක් හරි දාලා අහනවා. ඇයි එහෙම අහන්නේ? ඒගොල්ලෝ කැමති මගෙන් උපදේශක් ගන්න. එතකොට මට බලයක් ගොඩනගෙනවා. ඔවුන්ට බලපෑමක් කරන්න. මොකද එයාලා සූදානමින් ඉන්නවනේ දැනටවත් මං කියන්නේ අහන්න. ඒකනේ මගෙන් අහන්නේ දැන් මම මොකද කරන්නේ? මම සීමා කරන්න, මම දැන් චාර්ටර් කරන්නද? මම ආයෙ පාරක් එක්සෑම් ලියන්නද? ඒතර මම එතන දෙන උපදේශ නැත්නම් මම එතෙන්දි කියන කාරණේ එයාලා ඉටු කරනවා. ඇයි එයාලා මගේ බලපෑම් කිරීමේ බලයට යටත් වෙලා ඉන්නේ. ඉතින් බලන්න ගොඩක් මූලාශ්‍ර කළමනාකරුවෙක්ට තියෙනවානේ. මේ හැම මූලාශ්‍රයක්ම ඔයාට වැදගත් වෙනවා. ඉතින් මේ හැම එකක්ම පාවිච්චි කරන්න ඔයා අධිකාරී බලය, දඬුවම් දීමේ බලය වගේ දේවල් අඩුවෙන් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මොකද දක්ෂ කළමනාකරුවෙක් කිසිසේත්ම Tamanට නීත්‍යානුකූලව ලැබිච්ච බලය මතවත් Tamanට දඬුවම් දෙන හැකියාව මතවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම කළමනාකරු ඕන තරම් ඉන්නවා. ඉතින් බලන්න යටතේ ඉන්න කට්ටියට කැමතිද කියලා. ඒ සමහරට ඔයාලගේ පාසල් ජීවිතය තුළ විවිධ ගුරුවරු, විවිධ විදුහල්පතිවරු වලට හම්බ වෙලා ඇති. මේ හැම කෙනෙක්ටම ඔයා කැමතිද? මේ හැම කෙනා කියපු වැඩක්ම ඔයා ආසාවෙන් කරාද?
නිකමට හිතලා බලන්න. දැන් මම ප්‍රධානීන් කීප දෙනෙක් යටතේ වැඩ කරලා තියෙනවා. සමහර ප්‍රධානීන්ට මම කැමති වුණේ නැහැ. සමහර ප්‍රධානීන්ට මම කැමති වුණා. ඒගොල්ලෝ වෙනුවෙන්ම වැඩ කරන්න කැමති වුණා. එයාලා දීපු වැඩ හොඳටම කරලා පෙන්නන්න මට ඕන වුණා. ඒයි එයාලා හරි විදිහට බලය පාවිච්චි කරපු නිසා. ඉතින් අනාගතේ තමන් රැකියාවකට ගියාම තමන් වැඩ කරන ආයතනයේ ඉන්න ප්‍රධානියා පාවිච්චි කරන බලතල මූලාශ්‍ර මොනවද කියලා බලන්න. ඒවයින් ඉගෙන ගන්න. හොඳම දේවා හොඳ ප්‍රධානියෙක් යටතේ වැඩ කරගෙන එක. එතකොට ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද ප්‍රධානියෙක් වෙන්නේ කියලා. මොකද how to become a boss කියන එක මට පියවරෙන් පියවරට ඔයාලට කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඔයාගේ අත්දැකීම පරිශ්‍රයත් එක්ක ලැබෙන දෙයක්. හොඳම දේ ප්‍රධානියෙක් යටතේ හොඳ ප්‍රධානියෙක් යටතේ වැඩ කරන්න, එයාගෙන් ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි මේ දැනුමින් ලබාගත් දේවල් පන්තිදී කතා කරපු දේවල් එක්ක දක්ෂ කළමනාකරුවෙක් වෙන්න. මතක තියාගන්න. මේ මූලාශ්‍ර ඔක්කොම අට තියෙනවා නම් ඔයාලට තව කෙනෙක්කින් වැඩක් ගන්න දින හැකියාව 100%කින් වැඩි වෙනවා. ඊළඟට අධිකාරියම නැත්තම් බලතල. මම කලින් කිව්වා වගේ අපේ තනතුරට අදාළ කාර්යයන් කරගන්න අපිට නීත්‍යානුකූලව ලැබෙන බලය තමයි අධිකාරී බලය කියලා කියන්නේ. ඉතින් මේක විධිමත් වගේම නීත්‍යානුකූල බලය. මේකෙන් අපිට අනකරන්න තීරණ ගන්න සම්පත් බෙදා දෙන්න හැකියාව ලැබෙනවා. අධිකාරිය කෙනෙක් ලැබෙන්නේ තනතුරත් එක්ක. මේක අපිට පවරන්න පුළුවන්. තනතුර පවරද්දී අපිට අධිකාරිය දෙන්න පුළුවන්. මේක බලතල වගේ මේ බලය වගේ පුළුල් සංකල්පයක් නෙමෙයි. බලය ලැබෙන එක මූලාශ්‍රයක් විතරයි. ඉතින් ඕනම කෙනෙක් මතක තියාගන්න ඕනේ අධිකාරිය දෙන්නේ Tamanට වැඩ කරන්නනේ. මේ වැඩ කරන්න ඔයාට බැඳියාවක් තියෙනවා. ඒකට අපි කියනවා වගකීම කියලා. මොකද මේ වගකීම කියන්නේ? අර ඉහළින් ඉඳන් පහළට තනතුරු බෙදලා වැඩ බාර දෙනවනේ. ඒ තනතුරට අදාළව ඔයා කරන්න ඕන කාර්යය තමයි වගකීම කියලා කියන්නේ. එනම් සේවකෙක්ට පවර්ලා තියෙන කාර්ය හෝ කටයුතු ඉටු කිරීමේ සේවක යුතුයකමයි. එහෙමත් නැත්නම් බලතල මත පවරන කාර්ය ඉටු කරන්න තියෙන බැඳීම වශයෙන් මේක හඳුන්වන්න පුළුවන්. ඔයාට වගකීම තව කෙනෙක්ට බාර දෙන්න බෑ. බලය හොයාගත්ත වගකීම වෙන කෙනෙක්ට දෙන්න බෑ. ඉතින් ලංකාවේ ගොඩක් මිනිසුන්ට බලය ගන්නකම් මාර උණක් තියෙනවානේ. බලය ගත්තට පස්සේ බලයට අදාළව කාර්යයන් ටික කරන්න යාලට තියෙන යුතුයකම ගැන අමතක වෙනවා. ඒ කියන්නේ බලය ගන්න මිනිස්සු වගකීම අමතක කරලා දානවා. හැබැයි සමහර කට්ටිය බලය ගන්න කැමති නැමේ වගකීම නිසා. දැන් හිතන්නකෝ පොඩි කාලේ ඔයාලා පන්තියේ නායකයා කරනවා නම් ඔයාලා හරි කැමති වුණා නේ වැඩේට. සමහර විට ගෙදර ගිහලා අඬනවා අනේ මාව පන්තියේ නායකයා කරේ නෑ අරව තමයි පන්තියේ නායකයා කරේ කියලා. ඒ වගේම ඔයාලට දුන්නම් ඔයා ඒක හොඳින්ම ඉටු කරන්න උත්සාහ කරනවා. මතකදී 6 දී 7 දීම පන්තියේ කෑ ගහද්දි කෑ ගහන්න එපා හලු මම බෝඩ් එකේ නම ලියනවා. ටීචර්ට පේන්න මම කෑ ගහන කට්ටියගේ නම ලියනවා කියලා ඔයා යාළුවගේ නමත් දෙලා ඇති. ඒ පොඩි කාලේ. හැබැයි A level class එකට ආවහම පන්තියේ නායකයා කරනවා කිව්වොත් ඒක බාර ගන්නවද? ගොඩක් කට්ටිය පන්ති නායකයා පත් කරන්න කිව්වහම යාළුවව පත් කරන්න චාටර් කරන්න. එහෙම නැත්නම් උන්ට නෝන්ඩි කරන්න තමයි පත් කරන්නේ. ඔයා බෑ බෑ කියද්දි සර් උන්න බලෙන් කියනවා නැත උස් තමයි නායකයා වෙන්න ඕනේ කියලා. අන්න එතෙන්දි මොකද වෙන්නේ? ඇයිවා මේක එපා කියන්නේ? මොකද ඔයා දන්නවා නායකත්වයේ ගත්තොත් බලය ගත්තොත් වගකීමත් පිටිපස්සෙන් එනවා කියලා. ඔයාගේ යාළුවෝ සෙට් එක ගෙනවා හොඳට දන්නවනේ. ඒ නිසා තමයි ගොඩක් කට්ටිය වගකීම ගන්න බය වෙන්නේ. ඉතින් සමහර තැන්වලදී බලය බෙදා ගන්න ගියාම මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න වෙනවා. සමහර අටස්සේ වෙතිව වගකීම ගන්න බයයි. ඒ නිසා යාලා බලය ගන්නෙත් නැහැ. කොහොමුණත් බලතල ගන්න කෙනා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ වගකීමකුත් Tamanට තියෙනවා කියලා. එහෙනම් කාර්යයන් කරන්න තියෙන බැඳීම වගකීම. හැබැයි වගකීම ඉටු කරන්නත් බැඳීමක් තියෙනවා. ඔකට අපි කියනවා වගවීම එහෙම නැත්නම් ගිණුම් කටයුතු භාවය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා accountability කියලා. ඒ කියන්නේ අනකිරීමේ දාමේ තමාට ඉහළින් සිටින පුද්ගලයාට හෝ ප්‍රධානියට තමන්ගේ කටයුතු පිළිබඳ වාර්තා කිරීම හා සාධාරණීකරණය කිරීම. ඒ කියන්නේ තමන් කරපු හරි දේ ඒකත් කියන්නේ ප්‍රධානියට, තමන්ගේ තින් වැරද්දක් වුණා නම් ඒකත් ප්‍රධානියට සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අලෙවිකරණ සේවකයන්ට මේක ගොඩක් වටිනවා. මොකද අලෙවිකරණ සේවකයෝ ආයතනයෙන් එළියට ගිහිල්ලා ගණදුනුකරුවත් එක්ක වැඩ කරන්නේ. ඒකට මෙයාට ගිහිල්ලා ගණදුනුකරුවට ඕන තරම් බොරු කියලා ඉන්න පුළුවන්. ඕන තරම් බොරු දුන්නලා ඉන්න පුළුවන්. හැබැයි ආයතනය තමයි ඒකට වග කියනවා. ඒ නිසා තමන් කටයුතු කරන්නේ මොන ගණදුනුකරුවත් එක්කද? එයාලට මොනවද පොරොන්දු වෙන්නේ? මෙන්න මේ දේවල් ගැන ආයතනයට වග වෙන්න ඕනේ. තමන් කැපවීමෙන් පක්ෂපාතීව සහ ඕමනාවෙන් වැඩවල නියැලෙන්න ඕනේ. මේක තමයි වගවීම කියලා කියන්නේ. දැන් හිතන්නකෝ අපේ රටේ රාජ්‍යාංශීය සේවකයෝ බහුතරයක් වගකීම ගැන කතා කරත් වගවීම කියන එක ගැන හිතන්නේ නැහනේ. මම දැක්ක ලක්ෂණයක් තමයි පෞද්ගලික අංශයේදී සේවකයෝ වගකීමයි වගවීමයි දෙකම ඉටු කරන්න උත්සාහ කරනවා. මම කාලයක් පෞද්ගලික අංශෙත් වැඩ කරා. රාජ්‍යාංශයේ දැන් ඉන්න නිසා මට මේ වෙනස හොඳට තේරෙනවා. දැන් මේක අපේ රටේ මිනිස්සු තුලින්ම ඇති වෙන්න ඕන දෙයක්. අපේ මිනිස්සු කවදාවත් තමන්ගේ වැරදි අඩුපාඩු තමන් විසින්ම හදාගන්න උත්සාහ කරන්නේ නැහනේ. ඒවා දින චිත්‍රපටිවලයි නාට්‍යවලයි. මම දැක බහුවේ කාලේ වෙලෙන් දැනීමක තිබ්බා මේ පොඩි ළමයි ටිකක් සෙල්ලම් කරද්දි ක්‍රිකට් ගහද්දි ක්‍රිකට් බෝලේ ගිහිල්ලා ගෙදරක ජනේලෙක වැදලා ජනේලෙ කැඩෙනවා.
පස්සේ මේ ළමයි ටික ඒ ගෙදරට ගිහිල්ලා ඒ සීයාගෙන් සමාව ගන්නවා වැදලා බිස්කට් එහෙම දීලා සීයේ සමාව වෙන්න අපේ අතින් බෝලේ වැදිලා ඔයාගේ ජනේලයක් කැඩුණා අපි එකට සමාව ගන්න ආවේ කියලා. ඉතින් සීයා බනින්නේ නැහැ. වගවීම කියන්නේ ඒක. ඇත්තටම ඕක වෙනවද? අනේ අපේ උන් ටික බෝල ගහුවොත් එහෙම ජනේලේ කඩලා ජනේලේ මේ කරනකොට පස්සේ ගෙදර අයිතිකාරට හුවකුත් කියලා තමයි දුවගෙන එන්නේ. ඕකනේ අපේ කට්ටියගේ ඇත්ත ස්වරූපේ එහෙම වෙ යුතු නෑ. අපි බැඳීමෙන් වැඩ කරන්න ඕනේ. ඒක එහෙම කියලා මේ හැමදේම ඇන ඇන ලෝකරම කියන්න යන්න ඕනේ. නමුත් තම අවශ්‍ය විදිහට මේවා වාර්තා කිරීමේ කරන්න ඕනේ. එතකොට තමයි විනිවිදභාවය කියන එක ඇති වෙන්නේ. ඉතින් එන සම්බන්ධය මොකක්ද? වැඩ කරන්න බලය දෙනවා. ඒකට අපි කියන්නේ බලතල කියලා. වැඩ කරන්න බැඳීමක් තියෙනවා. ඒක තමයි වගකීම කියන්නේ. වගකීම ඉටු කිරීමට බැඳීමක් තියෙනවා. ඕකට අපි කියනවා වගවීම කියලා. මේ සංකල්ප එකිනෙකට සම්බන්ධ වෙන ආකාරයත් වැදගත් වෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. කල්පනාකරණයේදී මූලිකව පිළිගන්න ගුණධර්මයක් තමයි බලය පුළුවන් තරම් ඉහළින් පල්ලෙහාට බෙදන්න ඕනේ. ප්‍රධානීන් විතරක් බලය සතු කරගෙන ඉඳීමෙන් පල්ලෙහින් සේවකයන්ට පහළ මට්ටමේ කළමනාකරුවන්ට නම්‍යශීලීව කටයුතු කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණය තමයි රාජ්‍යංශي. රාජ්‍යංශي බලන්නකො පාසලක විදුහල්පති කෙනෙක්ට තීරණ ගන්න පුළුවන් බලතලවල සීමා කරලානේ තියෙන්නේ. එතකොට සමහර කාරණා තීරණයේ සම්බන්ධයෙන් එයාට සිද්ධ වෙනවා කලාප අධ්‍යාපන කාරණේ අවසර ගන්න. සමහර වෙලාවට අධ්‍යාපන අමාත්‍යාංශය අවසරයක් ඕන වෙයි. අධ්‍යාපන මන්ත්‍රීතුමාගේ අවසරයක් ගන්න වෙනවා. ඉතින් පාසලේ සමාජ ප්‍රධාන කණ්ඩායමක් තීරණය කරද්දී අර උඩින් මේකට අවශ්‍ය තීරණ ටික ක්‍රියාත්මක වෙන්නේව සහතික කළෙද්දී අපේ වැඩේ ගොඩක් කල් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රශ්නේ. ඔව් පෞද්ගලික අංශයේ දැන් උදාහරණයක් වාණිජ්‍ය බැංකුවක ශාඛා කළමනාකරුවෙක් ගණන්කරුව වෙනුවෙන් ටක්කාල අවශ්‍ය දේවල් තීරණය කරනවා. ප්‍රධානීන්ගෙන් ටක්කාලයට යම් යම් මට්ටම් වලට අවසර ගන්න හැකියාව හදලා තියෙනවා. ඒ වගේම මෙයා බොහෝ විට හැමතිස්සෙම උත්සාහ කරන්නේ කඩදුන්කාරයාගේ අවශ්‍යතාවය වේගින් ඉටු කරලා දෙන්න. ඒකට අවශ්‍ය නම්‍යශීලීභාවය ලබාගෙන තියෙන්නේ බලය බෙදා හැරීම තුලින්. ඉතින් පුළුවන් තරම් බලය පල්ලෙහාට බෙදන්න කියලා කිව්වට මොකක්ද මේ ක්‍රියාවලිය කියන එකත් අපි හරියට දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කළමනාකරුවන්ගේ කාර්යයන් වලින් කොටසක් පල්ලෙහි ඉන්න යට සේවකයන්ට හෝ පහළ කළමනාකරුවන්ට පවරනවා. විශේෂයෙන්ම ඉහළ කළමනාකරුවන් පහළ කළමනාකරුවන්ට තමන්ගේ කාර්යභාරයන් පවරනවා. ඒ කාර්යභාරයන් පවරද්දී ඒ කාර්යභාරයන් ඉටු කරන්න අපි ඒකට අදාළ අධිකාරියෙක්වත් බලතලක් ලබා දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් බලය දෙද්දිම වගකීම ඔටෝමැටික් හැමේම කියන එක මතක තියාගන්න ඕනේ. දැන් අපි කතා කරා වගකීම කියන්නේ පවරපු කාර්යයන් කරන්න තියෙන බැඳියාවනේ. ඉතින් අධිකාරිය ගන්න ඕනම කෙනෙක් මතක තියාගන්න ඕනේ. දැන් ඔයාලට බැඳීමකුත් තියෙනවා. පවරපු දේවල් හරියට ඉටු කරන්න. ඉතින් මේ බැඳීම හරියට ඉටු කරලා, තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරලා, තමන්ගේ වැරදි අඩුපාඩු ස්වෙච්ඡාවෙන් හදාගෙන, තමාට ඉහළින් ඉන්න ප්‍රධානියන්ට ඒක වාර්තා කරන එක තමයි වගවීම කියන්නේ. ඒතර අධිකාරිය ඉහළින් ඉඳන් පහළට එනවා, වගකීම ඉහළින් ඉඳන් පහළට එනවා. පල්ලෙහා ඉන්න සේවකයා ප්‍රධානියට වග වෙන්න ඕනේ. ඒක පහළ ඉඳන් ඉහළට යන සංකල්පය. බලමු මේ පින්තූරෙත් එක්ක කොහොමද මේ සිද්ධිය හරියටම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ප්‍රධානීන් තමන්ට පැවරලා තියෙන වැඩවලින් කොටසක් පහළ කළමනාකරුවන්ට පවරනවා. ඒ වගේම මේ වැඩ කරගන්න යාලා නීත්‍යානුකූලව බලය ලබා දෙනවා. එතකොට ප්‍රධානියාගේ ඉඳන් තමයි පහළට අධිකාරිය ගලාගෙන යන්නේ. ඒ වගේම වැඩ කරන්න යාලා බැඳියාවකුත් ඇති කරනවා. අපි ඒකට කියනවා වගකීම කියලා. ඉතින් පහළ කළමනාකරුවෝ මේ වැඩ ටික හරියට කරලා ඉහළට වාර්තා කරන්න බැඳිලා ඉන්නවා. එතකොට වගවීම පහළ කළමනාකරුගේ ඉඳන් ප්‍රධානිය දක්වා ගමන් කරනවා. මේක තමයි මේ සංකල්ප අතර තියෙන සම්බන්ධතාවය. ඊළඟ සංවිධානය කරන මූලධර්මය කළමනාකරණ අවකාශය. එවනතම් පාලන විතස්තිය. ඉංග්‍රීසියෙන් කියනවා span of management. එතන span of control කියලා. පාලන විතස්තිය මේකේ අදහස් තමයි යම් කළමනාකරුවෙක්ට වාර්තා කරන සේවක සංඛ්‍යාව. මෙන්න මේක අපි කළමනාකරණ අවකාශය කියන්නේ. එතකොට කිසියම් මූල්‍ය සමාගමක ප්‍රාදේශීය කළමනාකරුවෙක්ට ශාඛා කළමනාකරුවන් 16 දෙනෙක් වාර්තා කරන්න බැඳලා ඉන්නවා කියලා. එතකොට අදාළ ප්‍රාදේශීය කළමනාකරුගේ පාලන අවකාශය 16. මොකද එයාගේ යටතේ 16 දෙනෙක් ඉන්නවා. අපි තුමු මේ ප්‍රාදේශීය කළමනාකරුගේ යටතේ වැඩ කරනවා මහනුවර ශාඛාවේ කළමනාකරු. මහනුවර ශාඛාවේ කළමනාකරුගේ බ්‍රාන්ච් එක ඇතුලේ යට සේවකයෝ 20 දෙනෙක් ඉන්නවා. එතකොට මහනුවර ශාඛා කළමනාකරුගේ පාලන අවකාශය 20යි. මේ විදිහට මට ඍජුවම වාර්තා කරන්න බැඳෙන සේවක සංඛ්‍යාවට තමයි පාලන අවකාශය කියලා කියන්නේ. මේ පාලන අවකාශයේ අන්ත දෙකක් දකින්න පුළුවන්. ඒ කියන්නේ එක කළමනාකරුවෙක්ට වාර්තා කරන සේවක සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඒක මධ්‍යගතකරණීය වශයෙන් හඳුන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක්කෙනෙක්ට වාර්තා කරන සංඛ්‍යාව අඩු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉහළින් පහළට බලය බෙදලා තියෙනවා නම් එක කළමනාකරුවෙක්ට වාර්තා කරන සහායකයන් සංඛ්‍යාව අඩු වෙනවා. හැබැයි මේ ක්‍රම දෙකම
අවස්ථානුකූල ආයතනයට ගැලපෙන දෙක. සමහර විට කුරුල් පාලන අවකාශය ආයතනයකට ගැලපෙන්නත් පුළුවන්. සමහරට පටු පාලන අවකාශය ආයතනයට ගැලපෙන්නත් පුළුවන්. මේ ක්‍රම දෙක තෝරා ගැනීමේදී වාසිය වාසි තත්ත්වයන් දෙකකට අපිට මොන දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මතක තියාගන්න මේ දෙකෙන් අපි පටු පාලන අවකාශය වඩා සුදුසුයි කියලා නිර්දේශ කරනවා. හැබැයි ආයතනයේ ස්වභාවය අනුව මේක පොඩ්ඩක් හිතන්න ඕනේ. ආයතනයේ ස්වභාවය විතරක් නෙමෙයි ව්‍යාපාරික පරිසරය, අපේ තියෙන මූල්‍ය හැකියාව මේ ගොඩක් දේවල් මේකත් එක්ක හිතන්න ඕනේ. අපි බලමු මොනවද මේ පාලන අවකාශයේ අදාළ අන්තයක් කළමනා කරන අවකාශයේ අන්ත දෙකක් දකින්න පුළුවන් කියලා කිව්වනේ. පළවෙනි එක තමයි පුළුල් පාලන අවකාශය. මේකෙදි එක් කළමනාකරුවෙකුට වාර්තා කරන සහායකයන්ගේ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට විශාල සේවක සංඛ්‍යාවක් වාර්තා කරනවා. ඉතින් මේක ප්‍රතිඵලයක් විදිහට පැතලි නැත්නම් සමතල සංවිධාන ව්‍යුහයක් නිර්මාණය වෙනවා. මේ පිටුරේ පේනවා වගේ බලන්න මේ සංවිධාන ව්‍යුහය උස නැහැ. මේක පැතලි. මේකේ කළමනාකරන දූරාවලි මට්ටම් සංඛ්‍යාව අඩුයි. ඉතින් මේ ක්‍රමයේදී පාලනය ගොඩක් ලිහිල් වෙනවා. සේවක නිදහස වැඩි. ඒ නිසා නිර්මාණශීලීත්වය ඉහළ යන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් දැඩි පාලනයක් නැති නිසා අවිධිමත් කණ්ඩායම් ඇති වෙන්න පුළුවන්. වැරදි වෙන්න තියෙන සම්භාවිතාවයත් වැඩි. මේකේ පිරිවැය අඩු වුණත් මේ ක්‍රමයේදී පාලනය ලිහිල් නිසා දැඩිසේ පාලනය කරන්න ඕන කාර්යභාරයන් තියෙන ආයතනයකට මෙවැනි ක්‍රමයක් ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමයේදී බලතල ඉහළ කළමනාකරුවන් සතුව කේන්ද්‍රණය වෙන නිසා මධ්‍යගතකරණය කියලා අපිට හඳුනා ගන්නත් පුළුවන්. බලය ඉහළ විතරයි තියෙන්නේ. පල්ලෙහාට බලය බෙදලා නැහැ. මේක තමයි පුළුල් පාලන අවකාශය කියලා කියන්නේ. ඊළඟට පටු පාලන අවකාශය. එක්කෙනෙක්ට වාර්තා කරන සේවක සංඛ්‍යාව අඩු විනා පටු පාලන අවකාශයක් නිර්මාණය වෙනවා. ඒකෙදි මේ වගේ උස සංවිධාන ව්‍යුහයක් තමයි සකස් වෙන්නේ. මේකෙදි දූරාවලි මට්ටම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැඩි පාලනයකට අඩක් වෙනවා. ඉතින් කළමනාකරුවෝ මට්ටම් කීපයකින් ඉන්න නිසා වැටුප් පිරිවැය ටිකක් ඉහළ යනවා. හැබැයි දැඩිසේ පාලනය කරන්න හැකියාව ලැබෙනවා. මේ නිසා තීරණ ගැනීමේදී අපිට පල්ලෙහා සේවකයට බලය දීලා තියෙන නිසා ඉහළ කළමනාකරුවන්ගේ කාර්යභාරය සැහැල්ලු වෙනවා. බලය විමධ්‍යගතකරණයක් තියෙන නිසා පාලනය කරගන්නත් වැඩ කටයුතු කරගන්නත් ලේසි. ඉතින් කොහොම වුණත් පටු පාලන අවකාශයේද පුළුල් පාලන අවකාශයේද ගැලපෙන්නේ කියන එක ඒක අවස්ථානුකූලව ආයතන දිහා බලලා ගන්න ඕන තීරණයක්. ඉතින් මේ දෙකෙන් අපි රෙකමන්ඩ් කරනවා පුළුවන් තරම් බලය බෙදෙන පටු පාලන අවකාශයේ ආයතනයකට වඩා සුදුසුයි කියලා. ඊළඟට මධ්‍යගතකරණය. පුළුල් පාලන අවකාශයේදී දැක්ක වගේ තිබ තීරණ ගැනීම බලතල ඉහළ කළමනාකරුවන් සතු නම් අපි ඒකට කියන්නේ මධ්‍යගතකරණයක් කියලා. ඉතින් මේකේ තියෙන වාසිය අර කලින් කිව්වා වගේ පොදු තීරණ ඉක්මනට ගන්න පුළුවන්. මේ ක්‍රමෙදී කළමනාකරන දූරාවලි මට්ටම් සංඛ්‍යාව අඩු නිසා පිරිවැය අඩුයි. තීරණ ආය වෙනස් වෙන්නේ නැහැ. මොකද දූරාවලි සංඛ්‍යාව අඩුයිනේ. ඒකීයතාවයක් තියෙනවා. ඉතින් මේකේ විරුද්ධ පැත්ත විමධ්‍යගතකරණය. මධ්‍යගතකරණයේ විරුද්ධ පැත්ත විමධ්‍යගතකරණය කියලා කියන්නේ. මේකදී අපි බලය ඉහළ කළමනාකරුවන් ඉඳන් පහළම සේවකයා දක්වා බෙදනවා. හරියට අර පටු පාලන අවකාශයේදී වගේ. ඉතින් මේ ක්‍රමයේ තියෙන වාසි විදියට සහභාගීත්ව කළමනාකරණයක් ඇති වෙනවා. සහභාගීත්ව කළමනාකරණය කියන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට යටත් සේවකයාත් අපි එකතු කරගන්නවා කියන එක. සාමාන්‍යයෙන් සේවකයන් අභිප්‍රේරණය කරන්නත් යොදා ගන්න පුළුවන් හොඳ ශිල්ප ක්‍රමයක් තමයි සහභාගීත්ව කළමනාකරණය කියන්නේ. ඒවා සේවකයාගේ අදහස් යෝජනා අරගෙන ඒ අනුව තීරණ ගද්දී පාට නිවැරදි තීරණය ගන්න ලේසි. ඒ වගේ මේ ගත්ත තීරණේ ක්‍රියාත්මක කරන්නත් ලේසි. සේවකයාත් හිතනවා තමන්ගේ අදහස පිළිගත්ත කියලා. අනිත් සේවකයන්ට ගිහින් කියනවා මං තමයි මචං ඔක බොස්ට කිව්වේ. මං කියපු නිසා තමයි ඔක කරේ. අන්න ඒ වගේ තත්ත්වයකට එනවා. ඒතර අනිත් සේවකයෙක් උත්සාහ කරනවා හොඳ යෝජනා අරන් එන්න. ප්‍රධානියට අලුත් දේවල් කියලා දෙන්න උත්සාහ කරනවා. ඔන්නෝක තමයි සහභාගීත්ව කළමනාකරණය කියන්නේ. මේ ක්‍රමයේ සේවක අභිප්‍රේරණය වැඩි මං කලින් කිව්වා වගේ තීරණ ක්‍රියාත්මක කරන්න තීරණ ගන්නත් අදිම ලේසි. ඒ වගේම ඉහළ කළමනාකරුගේ කාර්යභාරයෙන් මේකෙන් සැහැල්ලු වෙනවා. ළඟට අනකිරීමේ ඒකීයතාවය නැත්නම් විධාන දීමේ ඒකීයතාවය. මම අර කලින් කතා කරේ දෙපාර්තමේන්තුකරණය ගැන කියද්දී අපි හැම විටම අපේ සංවිධාන විභාගය සකස් කරගද්දී එක් යටත් සේවකයෙක්ට එක් ප්‍රධානියෙක්ගෙන් විතරක් අනේන විදිහට සකස් කරන්න ඕන. ඒ කියන්නේ එක් සේවකයෙකු එක සුපරීක්ෂකයෙකුට හෝ නැත්නම් ප්‍රධානියෙකුට විතරක් වග වෙන්න ඕනේ, වග කියන්න ඕනේ කියන මූල ධර්මයයි. එක් ප්‍රධානියෙක්ගෙන් විතරක් අනක් ලැබෙන්න ඕනේ. එක බොස් කෙනා අපිට ඉන්න පුළුවන්. මොකද අපිට ප්‍රධානියෙක්ගේ ඉබදෙනෙක්ගෙන් අන් ලැබුණොත් අපි ව්‍යාකූල තත්යකට පත් වෙන කවුරු කියන දේද මම අහන්න ඕනේ කියලා. ඒ නිසා අනකිරීමේ ඒකීතාවයේ සෑම විටම ආයතනයක අපි රකින්න ඕනේ. ඉතින් අද කියන්න පුළුවන් ගෙදරදී අම්මට තාත්තට හරි කවුරු දෙන්නෙන් එක්කෙනෙක් මට අන කරන්න මට දෙන්නෙක් අන කරන්න එපා අනකිරීමේ ඒකීතාවයේ විඳවැටෙනවා කියලා. ඉතින් එහෙම කිව්වහම පස්සේ වෙන දේවල් ගැන මම වග කියන්නේ නැහැ. ඒක තමන් හිතලා මතලා කැමති නම් මේ කතාව කියන්න මං කිව්වා කියලා කියන්නත් එපා. ඕකට. හරි එහෙනම් මොකද්ද මේ අනකිරීමේ ඒකීතාවය කියන්නේ? තමන් යටත් සේවකයෙක්
වශයෙන් වැඩ කරද්දී තමන්ට අනලැබෙන්න ඕනේ එක සේවකයෙක් විතරයි. ඉතින් ඕකේ අර සේවකයට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රධානින් දැනගන්න ඕනේ. අපි ව්‍යුහය සකස් කරද්දී සේවකයන් කාණ්ඩගත කරන්න ඕනේ එක සේවකයෙක්ට එක ප්‍රධානියෙක් විතරක් කියන විදිහට. මේක තමයි අනකිරීමේ ඒකීතාවය කියන්නේ. ඉතින් මේක බෙදලා තිබ්බ තැන තමයි අර න්‍යාස ව්‍යුහය යටතේ දෙපාර්තමේන්තුකරණයක් අපි හැදුවේ. මතක ඇති දැන් අපි කලින් කතා කරා. දැන් ආදේශ නියමය නැත්නම් විධාන දීමේ දහමය ඉස්කලා මූලධර්මය කියලාත් කියනවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ ආයතනයක ඉහළින් නම් පහළට පුළුවන් තරම් බලය බෙදන්න ඕනේ කියලා අපි කිව්වනේ සංවිධානකරණයේදී රෙකමන්ඩ් කරන ක්‍රමය ඒක. ඒක තමයි මේ ආදේශ නියමයෙන් සඳහන් වෙන්නේ. ඉහළ කළමනාකරණයේ ඉඳන් පහළම සේවකයා දක්වා අධිකාරිය අඛණ්ඩව ගලාගෙන යන්න ඕනේ. ඒ වගේම බලතල වගකීම් ධම්මයක් එකිනෙකට සම්බන්ධ වෙන්න ඕනේ. කොහෙවත් තැනක හොදකලා සේවකෙක් ඉන්න බෑ. ව්‍යුහය සකස් කරගත්තට පස්සේ මේ ව්‍යුහය ඇතුලේ මේ විදිහට කට්ටිය ඉන්නවනේ. එක අංශ වලට බෙදලා. එතකොට මෙතන ඉන්න එක්කෙනාගේ යටතේ ආයෙ දෙන්නෙක් ඉන්නවා කියලා. මම මේ ඉන්නේ සේවකයන් අල්ලලා ඇද්දොත් මේ පැත්තට එයාගේ පිටිපස්සෙන් මෙයාත් ඇදිලා එන්න ඕනේ. එයාගේ පිටිපස්සෙන් මෙයාත් ඇදිලා ඉන්න ඕනේ. කවුරුත් හොදකලා වෙලා දැන් මේ ව්‍යුහය යටතේ තනියෙන් සේවකෙක් පැත්තකටලා ඉන්න විදිහක් නැහැ. හැමෝම යම් ප්‍රධානියෙක් යටතේ ඉන්නවා මෙහෙම ගලාගෙන යාමක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ අධිකාරිය අඛණ්ඩව ගලාගෙන යනවා. හරි වගකීමත් එහෙමයි. කාටවත් ගැලවෙන්න බෑ. මෙයා කරේ නෑ කියලා මෙයාට කියන්න බෑ. මොකද ඒක බලන් ඉන්නවනේ බැඳිලා. මෙයා වැඩ කරේ නෑ කියලා මෙයාට කියන්නත් බෑ. මේ විදිහට හැමෝම මේ දුරාවලියේ පුරුක් විදිහට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කියන්නේ සියලුම සේවකයන් එක අධිකාරී මාර්ගයකට ඇතුළත් වෙන්න ඕනේ. ඕක තමයි අනගිරීමේ ඕක තමයි ආදේශ නියමයෙන් අදහස් වෙන්නේ. ඉහළ සිට පහළට පුළුවන් තරම් අධිකාරිය බෙදන්න ඕනේ. ඒ වගේම ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා ගමන් කරන්නත් ඕනේ. ඊළඟට දුරාවලිය නැත්නම් හයරාකි. දුරාවලිය වචන අපි දැන් කීපයකින් පාවිච්චි කරා මෙතන කරේ නේද? ඉතින් දුරාවලියක් කියලා කියන්නේ කොහොමද ආයතනයක තනතුරු බෙදලා තියෙන්නේ. ඉහළ ඉඳන් පහළට තනතුරු බෙදලා දෙන්නේ කොහොමද? මේක තමයි දුරාවලිය කියලා කියන්නේ. ඊළඟට සංවිධාන ව්‍යුහය. දැන් මෙච්චරලා අපි සංවිධානකරණයෙන් කතා කරේ සංවිධාන ව්‍යුහයක් හදාගන්න හැටිනේ. ඉතින් මොකද්ද මේ සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ? ඉතින් මම කියුවේ විදිහට සංවිධානයක කටයුතු බෙදලා තියෙන ආකාරය, දෙපාර්තමේන්තු බෙදියන ආකාරය, අධිකාරිය ගලාගෙන ගියේ කොහොමද, විධිමත් වාර්තා කිරීමේ සම්බන්ධතා, පාලන අවකාශය වගේ දේවල් විදහා දක්වන රාමුව තමයි සංවිධාන ව්‍යුහය කියලා කියන්නේ. ඒ වගේ සංවිධාන ව්‍යුහයේ දෘශ්‍යමාන පින්තූරයට අපි කියනවා සංවිධාන සටහනක් කියලා. සංවිධාන ව්‍යුහයේ පින්තූරයකට ගත්තොත් ඒක සංවිධාන සටහන. දැන් මෙච්චරලා අපි කතා කරන්නේ සංවිධානකරණයේ මූලධර්ම රාශියක්. බලය, අධිකාරිය, වගකීම, අනකිරීමේ ඒකීතාවය, දෙපාර්තමේන්තුකරණයන් මේ සියල්ලම අපිට සංවිධාන සටහනකින් නිරූපණය කරන්න පුළුවන්. මේ සංවිධාන සටහනක් අපිට නිරූපණය කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සිරස් ආකාරය. මේ ක්‍රමෙදී අපි ඉහළ සිට පහළට කරතුරු ගලාගෙන යන ආකාරයට ව්‍යුහය නිරූපණය කරනවා. ඊළඟට තිරස් ආකාරය. මේක අපි පොඩ්ඩක් කරවල බලමු. වමේ සිට දකුණට ව්‍යුහය ගලාගෙන යන ආකාරයට අපි නිර්මාණය කරනවා. ඉතින් මේ කොහොම කරත් අර කිව්ව මූලධර්ම ටික අදාළයි. දැන් බලන්න මේ පින්තූරෙත් අනකිරීමේ ඒකීතාවය රැකිලා තියෙනවා. දුරාවලිය දකින්න පුළුවන් අපිට. දෙපාර්තමේන්තුකරණේ දකින්න පුළුවන්. ඊළඟට චක්‍රීය ආකාරය. ඒ කියන්නේ අපි වක්‍රයක් ආකාරයෙන් තමයි පෙන්වුම් කරන්නේ. දැන් මේකේ මැද CEO ඉන්නවා. ඊට පස්සේ බලන්න වයිස් ප්‍රෙසිඩන්ට් ප්‍රොඩක්ට් මැනේජ්මන්ට්, වයිස් ප්‍රෙසිඩන්ට් ඉංජිනේරින් මේ විදිහට දෙපාර්තමේන්තු බෙදලා ඒ අනුව තනතුරු ගලාගෙන ආකාරයේ පෙන්වුම් කරනවා. ඉතින් මේ ඕනම ආකාරයකින් ඔයාට මේක නිරූපණය කරන්න පුළුවන්. ඔයාගේ කැමති විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ බාධාවක් නැහැ. මේක මොන ආකාරයෙන් නිරූපණය කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න අපි සංවිධාන ව්‍යුහයක් සකස් කරලා පාවිච්චි කරපු හැම මූලධර්මයක්ම සංවිධාන සටහනකින් අපිට නිරූපණය කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ කොටස් ටික සාකච්ඡා කරාම සංවිධානකරණයේ කියන මාතෘකාව අවසන් වෙනවා. දැන් මේ විදිහට සාකච්ඡා කරලා තියෙනවා කළමනාකරණයේ ප්‍රධාන ක්‍රියාවලින් දෙකක්. ඒ තමයි අංක 1 සැලසුම්කරණය, දෙවෙනි එක සංවිධානකරණය. මේ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ආයෙ මතක් කරන්න. සැලසුම්කරණයෙන් වැඩ දෙකක් වුණා. ඒ තමයි ඉලක්ක මොනවද, උපක්‍රම මොකක්ද කියලා තීරණය කරගන්න. දැන් අපි ගාව තියෙනවා සැලැස්මක්. ඒ කියන්නේ යන්න ඕනි කොතෙන්ද යන්නේ කොහොමද කියන එක අපි දන්නවා. ඊට පස්සේ ප්ලෑන් එකකට අනුව අපි ආයතනයේ සේවකයන් අතර වැඩ සම්පත් බලතල බෙදා හැරීම කරා. මෙතෙන්දී වැඩ තුනක් සිදු වුණා කියලා හොඳට මතක තියාගන්න. දැන් අපි වැඩ කරන්න සුදුසු තත්යකට ඇවිල්ලා ඉන්නවා. අපි දන්නවා දැන් මොකක්ද කරන්න ඕනි. අපි දැන් ඒකට සූදානම් වෙලා ඉන්නේ. ඊළඟට තියෙන්නේ වැඩ පටන් ගන්න. වැඩ පටන් ගද්දී කොහොමද අපි ඒක හරියට කරගන්නේ? සැලැස්මට අනුව කරගන්නේ කොහොමද? මෙන්න මේ ගැන තමයි අපි මෙහෙයුම කියන මාතෘකාවෙන් සාකච්ඡා කරන්නේ. අපි ඒක ඊළඟ වීඩියෝ එකට ඉදිරි කරමු.
තව දෙයක් මතක් කරන්න. අපි හැම සතියෙම ඉරිදාවකම හවස් 6:30ට මේ විදිහ ආරම්භ කරලා තියෙනවා 2021 බැච් එක ඉලක්ක කරගෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ වැඩසටහන. මේකට ලංකාවේ ඕනම ශිෂ්‍යයෙක්ට සහභාගී වෙන්න පුළුවන්. මේකට අදාළ ප්‍රශ්න පත්‍රය ලබා ගන්න නම් ඊට අදාළ WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙන්න මම මේකේ වීඩියෝ description එකේ ඒකත් සඳහන් කරන්න. ඉතින් ඔයාලට නොමිලේ කරන දෙයක් නිසා 2022 23 කියලා ભેදයක් නෑ. ඕන කෙනෙකුට මේක සහභාගී වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම මම මේක 2021 එක්සෑම් දවස වෙනකම්ම කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ දේවල් එක්ක අපි ඊළඟට කතා කරමු මෙහෙයවීම කියන මාතෘකාව. රැඳෙලින් අපිත් එක්ක දිගටම ඉදිරියේදී ලස්සන වෙනස්කම් රාශියක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න. එන හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න.